හොඳයි අපි ගිය සතියේ කතා බහ නතර කරේ මේ උපයෝගිතා වැඩසටහන් ගැන කතා බහ කරලා right මම පොඩ්ඩක් නැවත උපයෝගිතා වැඩසටහන් කියන්නේ මොනවද කියලා මතක් කරන්නම් උපයෝගිතා වැඩසටහනක් කියලා කියන්නේ අපේ පරිගණකයේ පරිශීලකයාගේ කාර්ය සිද්ධ කරගන්නත් පරිශීලකයාගේ යම් යම් කාර්යයන් සිද්ධ කරගන්න ඒ වගේම ඔපරේටින් සිස්ටම් එකට මෙහෙයුම් පද්ධතියට තමන්ගේ යම් යම් කාර්යයන් ඉටු කරගන්න උදව් කරන වැඩසටහන් වලට තමයි අපි කිව්වේ උපයෝගිතා මෘදුකාංග කියලා. right එතකොට ඒ වගේ උපයෝගිතා මෘදුකාංග ගොඩක් ගැන අපි කතා බහ කරා. right එතකොට මේ එක එක මෘදුකාංග ගැන අපි සරලව කතා කරා. මම කිව්වා අද උපයෝගිතා මෘදුකාංග තුනක් ගැන විශේෂයෙන් අපි කතා බහ කරනවා කියලා. right ඒ වගේම අපේ පේපර් එකේ ඉතිරි වෙච්ච ප්‍රශ්න පොඩි කීපයකුත් තියෙනවා. අපි ඒක ගැනත් කතා කරමු. පාඩම අවසානයක් දකින්න පුළුවන් වුණොත්. right මම හිතනවා කරගන්න පුළුවන් වෙයි කියලා අද ඉවර වෙන තැනටම. එතකොට ඔය උපයෝගිතා මෘදුකාංග අපි මේ උපස්ථ මෘදුකාංග තැටි සුපරීක්ෂණය ඔය විදිහට ගොඩක් උපයෝගිතා මෘදුකාංග ගැන කතා බහ කරා. ඔය උපයෝගිතා මෘදුකාංග ලිස්ට් එකේ අන්තිමට අපිට තියෙනවා මෙන්න මේ පාටිෂනින් කියන concept එක ගැන කතා කරන්න. පංගු බෙදීම කියන concept එක ගැන කතා කරා. දැන් මේ පාටිෂන් කරනවා කියලා කියන්නේ මුලින්ම අපි ඉගෙන ගමුකෝ පාටිෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. right පංගු බෙදීම. ඔව් සෙනිත දැම්ම ෆිසිකල් ක්ලාස් එකට එන්න එපා පුතේ. මොකද තාම ළමයි අඩු ප්‍රමාණයක් ඉන්න ක්ලාසස් ටික පටන් අරගන්නවා. නමුත් ළමයි ටිකක් වැඩි ප්‍රමාණයක් ඉන්න ක්ලාසස් ටික තාම අපි පොඩ්ඩක් කතා බහ කරගෙන ඉන්නවා. ටික දවසක් ගිහිල්ලා පටන් ගමු කියලා. මොකද ඒක දැන් ඉස්කෝලේක වුණත් එක පන්තියක රඳවලා තියාගන්නේ ළමයි 20යි. right 20ටත් අඩුයි. එතකොට එහෙම තියෙන තත්ත්වයක අපි එකපාරට ගොඩක් එකතු වෙලා ක්ලාස් එක කරන්න ගියොත් එතන වෙනම ගැටලුවක් ඇති වෙනවා. අපේන විභාගෙත් මොකද පුතේ? විභාගෙ තියෙනවා. විභාගෙ තියෙනවා කිව්වද? දැන් අපි දැන් පේපර් එකකුත් කරානේ. ඒක නිසා දැන් දේවල් ටික පොඩ්ඩක් කතා බහ කරගන්න. නැවත පොඩ්ඩක් මතක් කරගන්න. right අපි බලමු කොහොමද කියලා. term test arrange ඇහෙන්නේ පුතේ වා කියන එක. දෙවෙනි කොටස කරමු. පුතේ ආගේ ලයින් එක පැහැදිලි නෑ පුතේ. එයා කියන්නේ දෙවෙනි කොටසක් කරමු කියලා. දෙවෙනි කොටසක් කරමු. හරි right okay හරි අපි දෙවෙනි කොටසට අදාළ වෙන ප්‍රශ්න කිහිපයකුත් කරමු. ඔව් දැන් අපිට ඔපරේටින් සිස්ටම් අද ඉවර කරගන්න පුළුවන් වුණොත් අපි ඊළඟ සතියේ දෙවෙනි කොටසට අදාළ වෙන ප්‍රශ්න කිහිපයක් කතා කරමු. right ඒක වඩා හොඳ වෙයි. හරි එතකොට අපි අද මේ කතා බහ මෙතනින් ඉවර කරගන්න බලමු ඉක්මනටම. පාටිෂනින් කියන කතා බහක් අපිට හම්බෙන්න හේතුව කම්පියුටින් වලදී අපේ කම්පියුටර් එක අරගත්තොත් කම්පියුටර් එකේ අපේ හાર્ඩ් ඩිස්ක් එක තාර්කිකමය වශයෙන් අපි හાર્ඩ් ඩිස්ක් එක මාකට් එකෙන් ගන්නකොට ඒක තනි හાર્ඩ්වෙයාර් එකක්. right ඒ hard disk එක තාර්කික වශයෙන් කොටස් කීපයකට බෙදලා පෙන්නලා තියෙනවා අපේ කම්පියුටර් එක. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මගේ කම්පියුටර් එක දිහා බැලුවොත් මගේ කම්පියුටර් එකේ මේ තියෙන එක hard disk එකක්. ඒ hard disk එක මේ තාර්කික වශයෙන් අපි කියනවා මේකට logical partitions කියලා. right තාර්කිකමය වශයෙන් කොටස් දෙකකට බෙදලා වෙන් කරලා තියෙනවා. right මගේ එක කොටසකට ගිගාබයිට් 136ක් තියෙනවා. අනෙක් කොටස ගිගාබයිට් 99.9 කියන්නේ 100ක් අසන්න වශයෙන් එකතු වෙලා තියෙනවා. right එතකොට මේ වගේ වෙලාවකදී අපි කරන්නේ මෙහෙම මේ logically කොටස් වලට කැඩීම තාර්කිකමය වශයෙන් අපේ දෘඩ තැටිය කොටස් වලට වෙන් කරවා ගැනීමට තමයි අපි කියන්නේ partition කරනවා කියලා. right අපි අපේ hard disk එක market එකෙන් මිලදී ගන්නකොට මගේ hard disk එක ඉසිත 256 එකක් SSD 256 එකක් තියෙන්නේ. right අපි මේ hard disk එක market එකෙන් මිලදී ගන්නකොට අපිට මේ විදිහට තාර්කිකමය වශයෙන් වෙන් වෙච්ච
hard disk එකක් නෙවෙයි හම්බෙන්නේ. ඒක තනි අලුත් hard disk එකක්. හැබැයි ඒ hard disk එක අලුත් තුන පමණින් අපිට බැහැ අපේ hard disk එක ඇතුලේ දත්ත රඳවා ගැනීම කරගන්න. hard disk එක මත දත්ත රඳවා ගන්න නම් අඩුම වශයෙන් මේ hard disk එක ඇතුලේ එක partition එකක්වත් තියෙන්න ඕනේ කියලා අපි කියනවා. right? ඒ කියන්නේ මගේ තනි hard disk එක ආයෙත් සැරයක් තාර්කිකව logically එක තනි partition එකක් බවට පත් කරන්න ඕනේ. right? එහෙම නැත්නම් එකකට වඩා වැඩි partitions ප්‍රමාණයක් අපිට හදා ගන්න පුළුවන්. දැන් මේ partitions කීපයක් හදා ගැනීමේ අපිට වාසිය තියෙන්නේ අපේ දත්ත සංවිධානය කරනකොට නැත්නම් අපේ files ටික සංවිධානය කරගන්නකොට වඩා වැඩි නැත්නම් වඩා හොඳ සංවිධානයක් අපිට කරගන්න පුළුවන්. දැන් මට මතකයි මම ඔය යුනිවර්සිටි එකෙන් අවුට් වෙච්ච කාලේ මැෂින් එකක් පාර්ටිෂන් කරනකොට මම එක පාර්ටිෂන් 4කට වගේ බෙදලා ගේම්ස් ටික තියාගත්ත එක පාර්ටිෂන් එකක මූවීස් ටික තියාගත්ත තව පාර්ටිෂන් එකක කොහොමත් එක පාර්ටිෂන් එකක් වුමනා වෙනවා අපිට Windows හරිය නැත්නම් ඔපරේටින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරලා තියාගන්න අනිත් පොඩි පොඩි ડોකියුමන්ට්ස් තියාගත්ත තව පාර්ටිෂන් එකක රයිට් ඒකට ඒ වගේ අර පොඩ්ඩක් අපේ ගොනු ටික අපි ගාව තියෙන ෆයිල්ස් ටික මැනේජ් කරගන්න උදව්වක් වෙනවා මේ පාර්ටිෂන්ස් කඩලා තියෙන එක right එතකොට මේ පාර්ටිෂන් වලට බෙදීම කියන එක නැත්නම් පංගු බෙදීම කියන එක අපිට කරගන්න පුළුවන් විවිධ වැඩසටහන් නැත්නම් විවිධ ආකාරයෙන් right සාමාන්‍යයෙන් hard disk එකක් අලුතෙන්ම මිලදී අරගෙන මාකට් එකෙන් අලුතෙන් මිලදී අරගත්තයින් පස්සේ ඒ hard disk එකට අපි operating system එකක් install කරනවා නම් අලුතෙන්ම operating system එකක් install කරනවා නම් උදාහරණයක් විදිහට අපි අලුතෙන් hard disk එකක් අරගෙන ඒකට Windows install කරනවා. Windows install කරන්න යනකොට මුලින්ම අපේ boot up process එකේදී විතර මේක boot up නෙමෙයි installation process එකේදී Windows operating system එක install කරගෙන යන process එකේ මූලිකව මේගොල්ලෝ කියන දේ තමයි ඔයාගේ hard disk එක partition කරලත් නැහැ format කරලත් නැහැ කියලා දෙයක් කියනවා. දැන් formatting කියන එක දැන් ඊළඟට අපි කතා කරනවා. right? ඒක නිසා ඒගොල්ලෝ කියනවා මුලින් මෙයාව format කරගන්න කියලා. ඒතර format කරනවා කියන එක කරන්න බෑ partitioning කියන දේ කරගන්නේ නැතුව. right? මොකද අපි format කරනවා කියලා කියන්නේ hard disk එකට හඳුන්වලා දෙනවා ඔයා ගාව තියාගන්න පුළුවන් මෙන්න මේ જાතියේ files කියන එක. right එතකොට hard disk එකට අපිට කියන්න බෑ මෙන්න මේ જાතියේ files තියාගන්නවා කියන එක මතක තියාගන්න කියලා partitioning කියන ක්‍රියාවලිය නැත්නම් මේ පංගු බෙදීම කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ නැතුව. අපි මූලිකව අරගත්තොත් hard disk එක මුලින් කොටස් වලට බෙදනවා ඊට පස්සේ කොටසෙන් කොටස අපි format කරගන්න ඕනේ. ඒක තමයි සරල ක්‍රියාවලිය අපේ සිද්ධ වෙන්නේ. එතකොට operating system එකක් අපි අලුතෙන් install කරනවා නම් අපි මාකට් එකෙන් අරගත්ත අලුත් hard disk එකට operating system එක install කරනකොට මෙයා අපිට operating system එක installation process එකෙන් පණිවිඩයක් දෙනවා. ඔයාගේ hard disk එක format කරලා නැහැ. ඒක නිසා කරුණාකරලා hard disk එක format කරගන්න කියන එක. අන්න ඒ අවස්ථාවේදී අපිට පුළුවන් අපේ hard disk එක මේ වගේ logical කොටස් කීපයකට වෙන් කරගන්න. අවශ්‍ය නම් එකකට අවශ්‍ය නම් කීපයකට වෙන් කරගන්න පුළුවන්. right එතකොට සාමාන්‍යයෙන් Windows operating system එක install වෙනකොට Windows operating system එක install කරගන්න partition එක එයා C drive එක කියලා තමයි සාමාන්‍යයෙන් rename කරගන්නේ නැත්නම් label කරගන්නේ. ඊට පස්සේ හැදෙන partitions වලට පිළිවෙලින් D E F කියලා අකුරු automatically assign වෙනවා. right දැන් ඕගලන්ට මේකේ පේනවා ඇති මෙතන Windows කියන වචනේ වරහන් ඇතුලේ C කියලා කතා කරන විතර අපි ගොඩක් වෙලාවට මේ partition එක ගැන කතා කරන්නේ C එකේ තියෙනවද කියලා බලන්න කියලා. right C drive එක බලන්න. ඊළඟට මේ D drive එක බලන්න. ඒතර මේ D drive එක C drive එක කියලා කියන්නේ අපි මූලිකව බෙදා වෙන් කරගන්න partitions ටික. right හරි. එතකොට මේ partitioning කියන එක දැන් මෙතන මම විස්තර කරලා තියෙන ওই දේවල් ටික ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය නම් partitioning කියන එක දැන් මගේ කම්පියුටර් එකේ අවස්ථාව ගත්තොත් දැන් මම already මගේ hard disk එක partition වෙලානේ තියෙන්නේ.
right එතකොට මේ partition වෙලා තියෙන අවස්ථාවක මට පුළුවන් මගේ hard disk එක තව දුරටත් partition කරගන්න. හැබැයි ඒක අපිට ඕනම විදිහට කරගන්න දෙන්නේ නැහැ. hard disk එකේ ඊට තියෙන ආකාරය අනුව තමයි partition කරන්න ඉඩ දෙන්නේ. right ඔය මේ විදිහේ දැන් operating system එකක් install වෙලා අපි කියන එකට up and running hard disk එකක් තියෙනකොට right නැත්නම් live hard disk එකක් අපි ගාව තියෙනකොට ඒ live hard disk එක තවදුරටත් partition කරගන්න අපිට උදව් වෙන utility program එකක් තියෙනවා. ඒකට අපි කියනවා disk management කියලා. disk management. right මේ disk management window එකේ ඕගලන්ට පෙන්නනවා disk management window එක open කරාම ඒකේ පෙන්නනවා මේ computer එක partition hard disk එක partition වෙලා තියෙන ක්‍රමවේද. දැන් ඔයගොල්ලන් මෙතන පේනවා ඉතින් මේ C එකයි D එකයි හැරුණම තව මේ පොඩි පොඩි partitions තුනක් තියෙනවා. disk 0 partition 1, disk 0 partition 4, disk 0 partition 6 කියලා. right සාමාන්‍යයෙන් hard disk එකක partition process එක පුරු වෙලා තියෙන දෙයක් තමයි මේ recovery partition එකක් නිතරම අපි අලුත් partition එකක් නිර්මාණය කරනකොට automatically නිර්මාණය කරගන්න. ඒ කියන්නේ අපි C එක හදනකොට C එකේ recovery partition එකක් විදිහට මෙයා මේ පොඩි 1 GB ප්‍රමාණයක් වෙන් කරගෙන තියෙනවා. 951 මෙගාබයිට් ආසන්න වශයෙන් ගත්තොත් 1 GB. මේ D කියන partition එක හදනකොට මෙගාබයිට් 500ක විතර ප්‍රමාණයක් එයා වෙන් කරගෙන තියෙනවා. right අපි මුලින්ම partitioning කරනකොට right මුල්ම අවස්ථාවේ partitioning කරනකොට ඒ partitioning ක්‍රියාවලිය අපිත් එක්ක හරියට කරගෙන යන්නත් operating system එකට අදාළව තියෙන සහ machine එකට අදාළව තියෙන setup ටික manage කරලා තියාගන්නත් වෙනම පොඩි partition එකකුත් එහා ළඟ තියාගන්න. මේවා ඔයගලගේ syllabus එකේ තියෙන දේවල් නෙවෙයි. මගේ syllabus එකේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ C සහ D කියලා කොටස් දෙකක් තියෙනවා කියලා. right දැන් එතකොට මට ඇත්තට මම පාවිච්චි කරන partitions ගැන හිතුවොත් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ C කියන partition එකයි D කියන partition එකයි. right C සහ D කියන partitions දෙක. ඔයගලන්ට පේනවා ඇති මේ partition දෙකේ ටිකක් විස්තර ටිකක් තියෙනවා පේනවද 136.79 GB NTFS කියලා කියනවා. මේ NTFS කියන එක ඔයගලන්ට මෙතන පේනවා ඇති නම් වෙලා තියෙනවා ෆයිල් සිස්ටම් එක කියලා. අර මම කියවනේ මේ hard disk එකක් කොටස් වලට බෙදුව පමණින් නැත්නම් partition කරපු පමණින් අපිට මේ තොරතුරු තියාගන්න දෙන්නේ නැහැ. එයාව format කරන්න ඕන කියලා. ඔන්නෝම format කරනකොට කියන්නේ බෙදපු partition එකක් format කරනකොට අපෙන් අහනවා මේ partition එකේ තියාගන්න හදන file මොන file system එකට අයිති files ද කියලා. ඒතර file systems සාමාන්‍යයෙන් අරගත්තොත් computing වලදී ගොඩක් හම්බ වෙනවා. right fat කියලා හම්බ වෙනවා. fat32 කියලා හම්බ වෙනවා. NTFS කියලා හම්බ වෙනවා. right ඔය වගේ තව විවිධ වර්ගයේ file systems වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් අපි Windows වලදී දැන් පාවිච්චි කරන්නේ වැඩිපුරම NTFS කියන file system එක. fat and fat32 කියලා කියන්නේ අපි පරණ file system එකක් නැත්නම් NTFS එන්න කලින් තිබ්බ file system එක කියලා අපි consider කරනවා. right එතකොට මේ partition වලට බෙදුවට බෙදු පමණින් partition කරපු එකට දත්ත දාගන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ බෙදලා තියෙන කොටස අපිට කියනවා format කරන්න කියලා. right format කරනකොට අහනවා මොකක්ද file system එක කියලා. එතකොට අපි දැන් අද කාලේ අපි පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට අපි මේ NTFS කියන file system එක තමයි මෙතනට අරගෙන දෙන්නේ. ඔව් ඉසිත මගේ ලැප් එකේ DVD ROM එකක් නැහැ. ඒකයි DVD එක පෙන්වන්න නැත්තේ මෙතන. right මම DVD ROM එකක් පාවිච්චි කරනවා නම් external DVD ROM එකක් පාවිච්චි කරන්න ඕනේ. right ඔක්කොම setups ටික එතකොට මම install කරගන්නේ එක්ක pen drive එකක setup එක අරගෙන නැත්නම් online ගිහිල්ලා update කරගෙන ඒ විදිහට තමයි තියෙන්නේ. right හරි එතකොට මම දැන් කීකේ හිටපු දේ අපි දැන් මේ C එකයි D එකයි කියන එක හැදෙන ක්‍රියාවලිය operating system එකක් install කරනකොටම ඒක දෙන instructions වලින් හදා ගන්න පුළුවන්.
එහෙම නැත්නම් මේ විදිහේ දැනටමත් පාර්ටිෂන් වෙලා තියෙන තැනක මට අලුතෙන් පාර්ටිෂන් එකක් හදාගන්න අවශ්‍ය නම් මට පුළුවන් මෙන්න මේ මගේ data තියෙන partitions දෙකෙන් කැමති එකක right click කරාම option එකක් දෙනවා shrink volume කියලා. shrink volume. shrink කරනවා කියලා කියන්නේ ළමයි ඉංග්‍රීසියෙන් අකුලනවා කියන්නේ. right. ඒ කියන්නේ මේ drive එක දැන් මම තෝරලා තියෙන මේ D drive එක අකුලන්න කියලා තමයි කියන්නේ. right. මම ඔන්නේ shrink volume option එක තේරුවොත්. දැන් මේක syllabus එකේ තියෙන දේවල් නෙමෙයි මම කියන්නේ. නමුත් technically ඔයගොල්ලෝ දැනගන්න එක හොඳ දේවල්. හැබැයි මේවා වැඩි කරන්න යන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ සමහරලාට මොකක් හරි එක තැනක් වැරදුනොත් data ඔක්කොම ටික loss වෙන්න පුළුවන්. right. ඒක නිසා දැනුවත් වෙන්න කරන්න යනවා නම් බොහොම පරිස්සමෙන් කරන්න නැත්නම් නොකරින්. right. shrink volume කියන option එක මම අරගත්තොත් මේ D මගේ දැන් D partition එකට අදාළව shrink කරන්න පුළුවන් volume එක එයා තීරණය කරගෙන. يعني shrink කරන්න පුළුවන් ධාරිතාව තීරණය කරලා මට අලුතෙන් partition කොටසක් හැදෙන්න පුළුවන් ධාරිතාවත් එයා propose කරනවා. right. දැන් මෙතන මේකේ කියලා තියෙනවා total size before shrink in megabytes. අකුලන්න කලින් සම්පූර්ණ ප්‍රමාණය 102.399 1,0399 මෙගාබයිට්ස්. ඒ කියන්නේ ගිගාබයිට් වලින් ගත්තොත් ආසන්න වශයෙන් ගිගාබයිට් 100යි. ඊට පස්සේ කියනවා size of available shrink space in MB. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් අකුලව ගන්න පුළුවන්ද කියන එක. right. කියන්නේ දැන් මගේ ගිගාබයිට් 100ක් තියෙනවා. ඒකෙන් කොච්චරක් මට අකුලලා අරගන්න පුළුවන්ද? වෙන විදිහින් කියනවා නම් කොච්චරක් අලුත් පාර්ටිෂන් එකක් විදිහට අරගන්න පුළුවන්. දැන් මට මෙතන මෙයා කියන විදිහට 50 GB available. right. මට 50894ක් මෙගාබයිට් shrink කරලා ගන්න පුළුවන්. right. ඊළඟට මේ පහලින් කියලා තියෙනවා enter the amount of space to shrink in megabytes. මේ 50894ක් කොටසක් වෙනම ගලවලා ගන්න පුළුවන්. ඔයා ඒ සම්පූර්ණ එකම ගලවලා ගන්නවද නැත්නම් ඊට වඩා අඩු ප්‍රමාණයක් ගලවලා ගන්නවද? ඒක මට මෙතනින් තීරණය කරන්න පුළුවන්. මට කැමති අගයක් මෙතන ටයිප් කරගන්න පුළුවන් 50894ට අඩු වෙන. එතකොට මම මෙතන උදාහරණයක් විදිහට හිතන්නකෝ මම ගිගාබයිට් 30ක් මට වෙන් කරගන්න ඕනේ කියලා. එතකොට මට මෙතන දෙන්න පුළුවන් 30000යි කියලා. එතකොට මම 30000ක් වෙන් කරනවා කියලා පෙන්නුවම මෙතන පහළ automatically calculate වෙනවා total size after shrink in MB. ඒ කියන්නේ මගේ අර ගිගාබයිට් 100ක් තියෙන මේ D drive එක ගිගාබයිට් 30ක කොටසක් ගලවලා අස් කරයින් පස්සේ ඉතිරි වෙන්නේ කොච්චරද කියන එක මෙතනින් මෙයා පෙන්නනවා. right. ඊළඟට මෙතන පහලින් පොඩි information එකක් දීලා තියෙනවා you cannot shrink volume beyond the point where any unmovable files are located. See the defrag event in the application log for detailed information about the operation when it has completed. See shrink a basic volume in disk management help for more information. right. ඒකට සාමාන්‍යයෙන් මේක කියන්නේ අර මේ මගේ ෆයිල් එක තියෙන දත්ත තැන් විසිරීලා තියෙනවා නම් shrink උනායින් පස්සේ එකකින් කොටසක් එහාට ගියොත් නැවත වාට ඒක manage කරගන්න ටිකක් අපහසුයි. ඒක නිසා මුලින් defragmentation කියන එක කරගන්න කියලා. දැන් අපි defragmentation ගැන කතා බහ කරනවා. right. සාමාන්‍යයෙන් ඒක OS එක automatically manage කරනවා. කෙසේ හෝ වේවා මට ඊට පස්සේ තියෙන මෙන්න මේ shrink කියන බටන් එක click කරන්න. right. මම දැනට shrink කියන බටන් එක click කරන්නේ නැහැ. ඒ shrink එක click කරාම ඕගලන්ට පේනවා දැන් මගේ මෙතන කොටස් පහක් පෙන්නලා තියෙනවා. right. මේ කොටස් පහේ NTFS කියලා වැටලා තියෙන කොටස් දෙකක් තියෙනවා. මේ recovery partition කියලා විදිහට වැටලා තියෙන කොටස් තුනක් තියෙනවා. මම අලුතෙන් කොටසක් වෙන් කරොත් ඔයාට එනවා healthy new volume කියලා එකක්. right. ඊට පස්සේ new volume එක උඩ right click කරලා මෙන්න මෙතන තියෙනවා format කියලා option එකක්. format ගියාම ඔයාට මේ file system එක තෝරලා අදාළ විදිහට ඒ කොටස format කරගන්න පුළුවන්. ඒ කොටස format කරගත්තයින් පස්සේ මගේ කම්පියුටර් එකට අදාළව නම් මට මෙතන E කියලා drive එකක් මේ විදිහේ පෙන්වන්න ඕන.
ඒතර මම මේ 100ක් තියෙන මෙයාගේ මේ 100ක් තියෙන එකෙන් මං 30ක් ගලවලා ගත්තාම මෙයාගේ ප්‍රමාණය 70කට අඩු වෙනවා. අඩු වෙලා මෙතනින් අලුත් අයිකන් එකක් නැත්නම් අලුත් ඩ්‍රයිව් එකක් ඔයාට හම්බ වෙනවා new volume e කියලා. ඒකේ 30 GB තියෙනවා කියලා ඔයගලන්ට පෙන්නයි. හරි. ඔව් චරිත CD-ROM එකක් තියෙන්න පුළුවන්. මොකද CD-ROM එක ඔතන පෙන්නනවා හේතුව CD drive එකක් ඔයා ගාව තියෙනවා නම්. right DVD drive එකක් තියෙනවා නම් ඒකට යන්නත් පුළුවන්. සස්මිත මං හිතන්නේ ඔයා අහන්නේ අර කොටසක් ගැලෙව්වයින් පස්සේ ඒක නැවත තිබ්බ තැනට අමුණ ගන්න බැරිද කියන එක වෙන්න ඕනේ. ඒකද ඔයා අහන්නේ. right ඒක කරන්නත් පුළුවන්. right ඒක කරන්නේ ඔයා මෙතන කොටස් දෙකකට දැන් උදාහරණයක් ඉදිරියට හිතන්නකෝ මේ ගිගාබයිට් 100 කියන එක කොටස් දෙකකට කැඩුවා කියලා. එතකොට එකක තියෙනවා 70ක් අනිත් එකේ තියෙනවා 30ක්. ඔයාට අවශ්‍ය නම් 70 තියෙන එකට අර 30ත් එකතු කරගන්න. ඔයාට පුළුවන් අදාළ drive එක right click කරලා මෙන්න මේ extend volume කියන option එකේ ඒ වෙලාවට available වෙනවා. extend volume. ඒ කියන්නේ මේ drive එක තව දිගු කරන්න. right නැත්නම් improve කරන්න නැත්නම් වැඩි කරගන්න. extend volume එකේදී ඔයාට ඉඩ දෙනවා තියෙන අනිත් එකකින් අදාළ ප්‍රමාණයක් ඇදලා අරගන්න. හැබැයි ඒ වගේ දෙයක් කරනකොට හරි පරිස්සමෙන් මොකද අනිත් drive එකේ data තිබ්බොත් data loss වීමේ හැකියාවක් එනවා ඔය දෙන්න merge වෙනකොට. right ඒක නිසා මේක වැඩි සෙල්ලම් දාන්න හොඳ තැනක් නෙවෙයි නමුත් අවශ්‍යතාවය අනුව manage කරගන්න පුළුවන්. සෙනුක ඒක දැන් ගොඩක් වෙලාවට ටෙක්නොලොජි ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ. මොකද දැන් CDs DVDs පාවිච්චි වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. දැන් ගොඩක් කට්ටිය එක්කෝ මූවි එකක් බලනවා නම් ওই Netflix, YouTube ඊළඟට iFlix වගේ එක online basis තියෙනවා movies බලන. මොකද ඉස්සර ওই DVD CDs කියන එක වැඩිපුරම පාවිච්චි වෙන්නේ movies distribute කරගන්න. දැන් ගොඩාක් වෙලාට ඒවා web based solutions වෙලා තියෙනවා. right ඔගොල්ලෝ මොකක් හරි device එකක් ගත්තොත් device එකට දාලා drivers උත් දැන් කෙලින්ම web එකෙන් download කරගන්න විදිහට ඒගොල්ලෝ configure කරලා තියෙනවා. ඒ නිසා CD කියන එක තව ටික කාලයක් යනකොට අර quality එක සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන තැනකදී පාවිච්චි කරනවා හැරෙන්න පාවිච්චි නොවන එකක් එන්න පුළුවන්. ගොඩක් වෙලාට USB sticks වල පාවිච්චි කරනවා. ඒතර USB එකට copy කරගත්තා එයාව plug කරා play කරනවා. right ඒ නිසා ගොඩක් වෙලාවට තව අවුරුදු 10ක් විතර යනකොට CD drives කියන ඒවා අර gramophone එක වගේ තත්ත්වයට එන්න පුළුවන්. right මොකද computer එකේ එහෙම වෙච්ච තැන් ගොඩක් තියෙනවා. floppy disk එක ගත්ත floppy disk drive කියලා එකක් තිබුණා ඉස්සර. දැන් ඒක නෑ හොයන්නවා. right දැන් USB ports උත් තව ටික කාලයක් යනකොට නේද? USB C type එක නේද? C type එකට ඇවිල්ලා USB 3.0 ත් නැති වෙලා යයි. දැන් 2.0 ටික ටික අඩු වෙනවා. දැන් තියෙන්නේ 3.0 තමයි වැඩිපුරම. එතකොට 3.0 ටික අස් වෙලා okay that's good. ඒ තැනට settle වෙයි. right is it a healthy recovery partition එක delete වුණාම OS එක යන්නේ නැහැ. OS එක යන්නේ මෙන්න මෙයා delete වුණොත්. Windows C කියලා Windows install වෙලා තියෙන partition එක මෙතන පෙන්නනවා. එන්නේ යාට මොනවා හරි වුණොත් ආය අහන්න දෙයක් නැහැ. සර් මගේ D එක තියෙන්නේ healthy logical drive කියලා. ඒකේ ඇවිල්ලා මේ එකක් පෙන්වන්නේ නැද්ද? ෆයිල් ටයිප් එකක් පෙන්වන්නේ නැද්ද? මෙතන ෆයිල් සිස්ටම් එකේ ෆයිල් සිස්ටම් එකක් පෙන්වන්නේ නැද්ද? NTFS තියෙනවා. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. මේවා නේමින් කරගන්න විදිය සමහර වෙලාවට බෝඩ් එකෙන් බෝඩ් එකට චේන්ජ් වෙනවා. හරි සර්. ඊළඟට මගේ පාර්ටිෂන් 3ක් තියෙනවා. ඒ වුණාට මේ recovery පාර්ටිෂන් 2යි නේ තියෙන්නේ. හරිනේ. පාර්ටිෂන් 3ක් තියෙනවා. recovery partition 2යිද තියෙන්නේ. අර logical drive කියන කතාවේ සමහර විට
බලපෑමක් තියෙන්න මම පුළුවන්. මගේ D එක තමයි සර් දෙකකට බෙදලා තියෙන්නේ. අඩි එක දෙකකට බෙදලා තියෙන්නේ. ඔව්. සමහර විට ඒ තත්ත්ව නිසා වෙන්න පුළුවන් පුතේ. ඔකේ තව ටෙක්නිකල් පැති ඇති. මම මේ සාමාන්‍යයෙන් මගේ තියෙන දැනුමට අදාළව මම මේ ඔයගලන්ට කියලා දුන්නේ. දැන් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට ඩුවල් බූට් ගැන අහනවනේ. ඩුවල් බූට් යනවා නම් ගොඩක් වෙලාවට කරන්නේ මේ දැන් Windows උඩ තව Windows එකක් ගන්නකොට නම් එයා automatically එකම C drive එකේම manage කරනවා. අපිට Windows සහ Linux පාවිච්චි කරන්න අවශ්‍ය නම් අපිට Linux වලට වෙනම පොඩි partition එකක් වුමනා වෙනවා. Linux බෑ Windows තියෙන එක ඇතුළෙම install කරලා පාවිච්චි කරන්න. එතකොට අපි කරන්නේ මේ අපිට මෙහෙම බෙදන්න පුළුවන් තැනකින් පොඩි ඉඩක් අරගෙන ඒ partition එකට Linux install කරලා Linux ඕන වෙලාවට ඒ partition එකකිනුත් Windows ඕන වෙලාවට මේ partition එකකිනුත් machine එක boot වෙන්න දෙනවා. right? ඔය සාමාන්‍ය දෙයක් ඕක ඇතුළේ තව ටෙක්නිකල් ගොඩාක් දේවල් තියෙනවා ඔයගලන්ට ඉගෙන ගන්න. right? ඒක හිමින් ඉගෙන ගන්න. හරි. ඒතර අපි සරලව කතා බහ කරේ පංගු බෙදීම කියලා කියන්නේ මොකක්ද කියන. ඒතර මතක තියාගන්න අලුත් ඩිස්ක් එකක්. අලුත් දෘඩ තැටියක් කොටස් වලට වෙන් කරනකොට තිනාල් පාටිෂන් කරා කියලා කිව්වේ තිනාල් මේ දැන්ද පාටිෂන් කරේ ඔව්තිනාල් මම මේ කියන එක අහගෙනද පාටිෂන් කරේ මෙහෙම පාටිෂන් ෆෝමැට් කරන්න කියලා එන්නේ නැහැ ඔයා පාටිෂන් සහ ෆෝමැටින් කියන එක පටලගෙන නෑ නේද සාමාන්‍යයෙන් ඔය වෛරස් එහෙම ආවයින් පස්සේ අපි කියන්නේ ෆෝමැට් කරන්න කියලා පාටිෂන් කරනවා කියන එක සාමාන්‍යයෙන් එක වතාවක් කරන දෙයක් ඊට පස්සේ නැවත නැවත පාටිෂන් කිරීම අපි කරන්නේ නැහැ සාමාන්‍යයෙන් අපේ විශේෂ උවමනාවක් නැත්තම් right ඉතින් පාටිෂන් එකක් වෙන් කරායින් පස්සේ ෆෝමැට් කරන්න කියලා OS එකෙන් දෙන්නේ නැහැ. අපි ෆෝමැට් කරන්න ඕන. right? සර් ඔබතේ ෆෝමැට් කරේ නැත්තම් මොකද වෙන්නේ? ෆෝමැට් කරේ නැත්නම් ඔයාලට ෆයිල් ස්ටෝර් කරගන්න බැරි වෙලා යනවා. එම් සර් මම ෆෝමැට් කරන්න ෆයිල් ස්ටෝර් කරනවා. හිතන්න ඔයා ඩිස්ක් මැනේජ්මන්ට් ගියාම ෆයිල් සිස්ටම් එකක් නැති පාටිෂන් එකක් තියෙනවද? ඒ කියන්නේ ඔයාගේ මේ ඩිස්ක් මැනේජ්මන්ට් ගියාම දැන් මගේ තියෙන්නේ C එකයි D එකයිනේ. ඒ දෙකේ මෙහෙම ෆයිල් සිස්ටම් එකක් පෙන්නනවා. ඔයාගේ පෙන්නන එකේ එහෙම ෆයිල් සිස්ටම් එකක් නැති එකක් තියෙනවද? නෑ සර් ෆයිල් සිස්ටම් එකක් පෙන්නනවා. ෆයිල් සිස්ටම් එක තියෙනවා කියලා කියන්නේ පුතේ පාටිෂන් මේ ෆෝමැට් කරලා කියන එක. ඒ කියන්නේ ඔයා එක නොදැනුවත්ව හෝ සමහරවිට පාටිෂන් සිස්ටම් එකෙන් ෆෝමැටින් ඕල්රෙඩි කියන්නේ ඔටෝමැටිකලි ඇප්ලයි කරන්නේ නැහැ. එක්ක ඒගොල්ලෝ අපි ඉන්ස්ට්‍රක්ට් කරනවා ෆෝමැට් කරන්න කියලා. කෙසේ හෝ ෆෝමැට් වෙලා තියෙනවා. ෆෝමැට් කරන්නේ නැතුව ඔයාට ෆයිල් ඉන්ස්ටෝල් කරන්න මේ ස්ටෝර් කරන්න බෑ. excuse me sir. ඔව් පුතේ. සර් මගේ recovery partition එකයි තියෙන්නේ ඊට පස්සේ තියෙනවා health මේ system active partition කියලා එකක් තියෙනවා. ඔව් කොහොම හරි මේ පොඩි කැපැසිටිස් වලින් නේද තියෙන්නේ? එකක් තියෙනවා මේ MB 50 ගාන එක අනිත් 260 system primary partition active කියලා එකක් තියෙනවා. ඔව් ඒව මේ අපි හදන පාටිෂන් වලට ගෙන්ස් තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට හදාගන්නේ. right? ඒවා මුකුත් අත බහන්න කරන්න යන්න එපා. ඔව් හරි සනුජ මේ දැන් ප්‍රශ්නේ අහන පුතාට තියෙන ඔය ගැටලුවම තමයි එයාට තුනට අදාළ රිකවරි දෙකයි තියෙන එක ගැටලුවක් නෙවෙයි right ඒක එක මගේ සර් තුනටම එකයි තියෙන්නේ. මැනේජ් කරගන්න ඔයාගේ තුනටම එකයි තියෙන්නේ නේ. ඔව් සර්. ඒ වගේ ඒ සිස්ටම් එක මැනේජ් කරගන්න විදිහ ඒක. ඒ ගැන worry වෙන්න එපා. හරි සර් අර healthy මේ primary active ඒ partition එක delete වුණොත් OS එක යනවලු. මෙහෙමයි ඔයාගේ ප්‍රයිමරි කියන්නේ Windows කියලා ඉන්ඩිකේට් කරන පාර්ටිෂන් එකක් තියෙනවද? ඔව්. ඒකට අදාළව දැන් ඔයා කියන්නේ මෙන්න මේ වගේ තැනක් නේද? ඔව් සර් උතන පළවෙනියටම තියෙනවා. ඒක කරන්න යන්න එපා. මේ EFI සිස්ටම් පාර්ටිෂන් කියලා කියන්නේ ගොඩාක් වෙලාවට බේසික්ම පාර්ටිෂන් එක. කියන්නේ අපි මුලින්ම පාර්ටිෂන් කරනකොට ඒකට අදාළව තියෙන ඩීටේල්ස් තියාගන්න තැන. හරි සර්. right හරි. ළමයි විනාඩියක් ඉන්න
හරි. එතකොට ළමයි පාටිෂනින් ගැන අපි දැනගන්න ඕනේ ඔන්න ඔය දේ. පාටිෂනින් කියලා කියන්නේ රයිට් සඳේ සමහර විට හයිඩ් වෙලා තියෙන්න පුළුවන්. රයිට් හරි. අපි කතා කරන් ඉස්සරහට යමු. පාටිෂන් නුයි රිකවරි මොහ යන්නේ හිටියොත් ඔත වැඩේ කරගන්න වෙන්නේ නැති වෙනවා. රයිට් හරි. එතකොට පාටිෂනින් කියන එකදී සිලබස් එකට අදාළව මතක තියාගන්න උවමනාව තියෙන්නේ අලුතෙන් ගන්න හાર્ඩ් ඩිස්ක් එකක් ලොජිකලි තාර්කිකමය වශයෙන් කොටස් වලට වෙන් කරගන්න. ඒකට අපි කියනවා පාටිෂනින් ක්‍රියාවලිය කියලා. ඒ වගේම තමයි දැනට පාවිච්චි කරන දුරකටයක් වුණත් හાર્ඩ් ඩිස්ක් එකක් වුණත් තවත් කොටස් වලට කඩා ගන්නත් අපිට පාටිෂන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට දැනට තියෙන හાર્ඩ් ඩිස්ක් එකට අමතරව තව අලුතෙන් හાર્ඩ් ඩිස්ක් එකක් අපි කනෙක්ට් කරනවා නම් ඒ හાર્ඩ් ඩිස්ක් එකත් අපි පාටිෂනින් කරන්න ඕනේ. රයිට් දැන් උදාහරණයක් විදිහට දැන් මගේ හાર્ඩ් ඩිස්ක් එක දැන් පිරීගෙන යන්නේ 100ක තව ගිගාබයිට් 27යි තියෙන්නේ. D එක ගිගාබයිට් 50යි. ඉතින් මම තව හાર્ඩ් ඩිස්ක් එකක් කනෙක්ට් කරොත් මගේ ලැප් එකට එයාවත් මම කනෙක්ට් පාටිෂන් කරලා අරගන්න ඕනේ. රයිට් ඒතර අපිට පාටිෂන් කියන එක ඔන්න ඔය කියන අවස්ථා තුනේම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාටිෂනින් කියන එක අවශ්‍ය වන්නේ ඇයි කියලා අපි කතා බහ කරා. ඒකේ අපිට ෆයිල් arrange කරලා store කරගන්න පුළුවන්. right අපිට ෆයිල් manage කරගන්න පුළුවන්. පාටිෂනින් කියන එක විතරක් සිද්ධ කරාම මදි. මම උගලන්ට කිව්වා මේක formatting ආකෘතිකරණය කියන එකත් අපි සිද්ධ කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඩිස්ක් එක පාටිෂන් කරලා ඉවරුණයි පස්සේ තමයි format කරන්න එන්නේ. right එතකොට මුලින් format කරලා පාටිෂන් කරන්න බෑ. right හරි එතකොට දැන් මෙතන මේගොල්ලෝ මේ පළවෙනි පොයින්ට් එකේ කියලාම තියෙනවා අපි අර කතා කරු දෙය. දුරට තැටියක් පංගු බෙදීමට ලක් කළද එහි එකවරම දත්ත තැන්පත් කළ නොහැකි. right ඒවා format කරගන්න ඕනේ. ඒ format කරගත්තම තමයි file system එක කියන එක hard disk එක අඳුනගන්නේ. එතකොට තමයි ඒ file system එකට අදාළ වෙන විදිහට files store කරගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ මාකට් එකෙන් අරගන්න pen drives අරගත්තොත් නැත්නම් external hard disk එකක් ගත්තොත් ඒවා ගොඩක් වෙලාවට pre-formatted කලින් හැඩසව් කිරීම කරලා නැත්නම් ආකෘතිකරණය කරලා තමයි ඕගලන්ට එවන්නේ. එතකොට එහෙම එකක් කෙලින්ම අපිට plug and play විදිහට වැඩ කරන්න පුළුවන්. මැෂින් එකට කනෙක්ට් කරා data store කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි වෙනුවෙන්ම ඒගොල්ලෝ partition කරලා format කරලා තමයි product එක අපිට එවලා තියෙන්නේ. right හැබැයි basic hard disk එකක් විශේෂයෙන් internal hard disk එකක් අපි අරගන්නකොට ඒක මේ විදිහටම partition කරලා format කරලා තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. right ඒ වගේම තමයි මතක තියාගන්න මේ formatting කියන එක මම මෙතන පෙන්නලා තියෙන ඔයගලන්ට අලුත් drive එකක් අරගන්නකොට කොහොමද එයා partition කරාම logically කැලි දෙකකට බෙදෙන්නේ කොහොමද ඊළඟට format කරාම මේ පුංචි පුංචි කොටස් ඇවිල්ලා ඒගොල්ලෝ තමයි අර අපි දත්ත ගබඩා කරගන්න තියෙන ලාච්චු කියලා හිතුවොත් ඒ ලාච්චු ටික හදාගන්නේ format කරලා ඉවරුණයින් පස්සේ. දැන් මේ formatting කියන එක ඕගලන්ට දැනට දත්ත පවතින partition එකකට පවා සිද්ධ කරන්න පුළුවන් දෙයක්. right දැන් මම මේ මගේ hard disk එකේ මට පුළුවන් මේ D volume එක right click කරලා format කියන option එක දෙන්න. right format කියන option එක දුන්නම මෙන්න මේ window එක එනවා. right මේ window එකේ capacity එක පෙන්නලා තියෙනවා. file system එක පෙන්නලා තියෙනවා. allocation unit size එක පෙන්නලා තියෙනවා. ඒක මේ disk එක drive එකට අදාළව තියෙන definitions ටිකක් ඒ කියන්නේ අර අපේ අර recovery එක manage කරගන්න මෙයාගෙන් පුළුවන්. right ඊළඟට මෙතන දීලා තියෙනවා volume label එක. ඒ කියන්නේ මේ new volume කියලා තියෙන එකට වෙන නමක් දෙන්න පුළුවන්. quick format කියන එක බොහොම ඉක්මනින් format කරන්න පුළුවන්. ඒක අපි කියනවා hard format එකක් නෙවෙයි කියලා. quick format එක අස් කරොත් hard format එකක් තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේකේ මේ start button එක මම එවුවොත් format වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් මේ disk එකේ මේ වෙනකොට දත්ත තියෙන නිසා මම start button එක එවුවම මට warning message එකක් එනවා. මේක ඇතුලේ දත්ත තියෙනවා. ඒ දත්ත සියල්ලම මැකෙනවා මේ කරන formatting එකකදී. ඒක නිසා වඩා හොඳයි ඔයා තියෙන දත්ත ටික backup කරගන්න කියලා.
right ඒ backup කරගෙන අපිට පුළුවන් disk එකක් format කරන්න. දැන් මේ මෙතන file system කියන එක NTFS කියන එක default අරගෙන තියෙනවා. මේ list එකේ මේක default කියලා විතරයි තියෙන්නේ. මේ NTFS කියලා විතරයි තියෙන්නේ. සමහර අවස්ථාවලදී ඔයගලන්ට මේකේ list එකක් බලා ගන්න පුළුවන්. fat කියලා තියෙනවා, fat 32 කියලා තියෙනවා, right? තව වර්ග තියෙනවා. එක එක ෆයිල් සිස්ටම් එකෙන් ඔයගලන්ට එක එක benefits තියෙනවා. හැබැයි fat එකයි fat 32 එක ගත්තම අපි සලකන්නේ old file system එකක් කියලා. ඒ fat and fat 32 කියන දෙන්න වැඩි දියුණු කරලා තමයි NTFS කියන වර්ගය අපිට හම්බෙන්නේ. right? එතකොට හොඳට මතක තියාගන්න දැනටමත් දත්ත තියෙන disk එකක් format කරොත් තියෙන දත්ත ටික ඔයගලන්ට නැති වෙලා යනවා කියන්නේ. right? අපි දැන් වෛරස් එකක් අපේ මැෂින් එකට ඇටැක් කරොත් අපි ගොඩක් වෙලාවට කරන්නේ මේ C එක ෆෝමැට් කරලා අලුතෙන් Windows දාන එක. ඒතර මෙතනින් අපි right click කරලා ෆෝමැට් කරන්න යන්නේ නැහැ. Windows installation එක යනවා. installation එක යනකොට Windows මේ installation එකෙන් අහනවා මොන drive එකටද Windows දාන්න ඕනේ කියලා. එතකොට අපි දැනටමත් Windows තියෙන drive එක C drive එකම select කරනවා. select කරාම එතනදී ඔයගලන්ට error message එකක් මේ warning message එකක් එනවා. මේකේ දැනටමත් files තියෙනවා. ඒවා ඔක්කොම නැති වෙලා format වෙලා අලුතෙන් තමයි Windows වැටෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මේ දේවල් ටික backup කරගන්න කියන message එක warning message එක දෙනවා. right? ඉසිත fat32 දෙන්නත් පුළුවන්, NTFS දෙන්නත් පුළුවන්. right? bootable pen එකක් create කරනකොට fat32 නෙවෙයි නේද? මට මතක විදිහට Rufus එකෙන් කරලා තියෙනවා. මට මතක විදිහට ඒගොල්ලෝ එතනින් අහනවා NTFS ද fat32 ද කොහොමද කියලා. අපිට option එකක් තියෙනවා එතන අරගන්න. right? තව තියෙනවා GPI කියලා තියෙනවා. right? ඇහෙන්නේ නැහැ පුතේ කියන එක. right? ওই විදිහට අපිට manage කරගන්න පුළුවන්. තිනාල් Windows 10 online download කරගන්න පුළුවන්. Windows website එකට ගියාම. right? හැබැයි license එක ඔයා මිලදී ගන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ disk එකක් partition කරගන්න සහ එයාව format කරගන්න. right? එතකොට ඔන්න ඔය දේවල් හොඳට මතක තියාගන්න. partitioning and formatting කියලා කියන්නේ නිතරම එකට සම්බන්ධ වෙලා යන දෙන්නේ. right? හරි. ඊළඟට අපි කතා කරන්නේ defragmentation. right? එතන මේ defragmentation කියන එක ගැන කතා කරනකොට ඔයගලන්ට මෙන්න මේ පින්තූර දිහා බැලුවා නම් ඕක ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි අර කලින් අවස්ථාවකත් ඕක ගැන මම සුළුවෙන් සඳහන් කරා. right? මේ fragmented disk එකක් නැත්නම් අපි ඔකට කියනවා මේ ඛණ්ඩනය වෙච්ච hard disk එකක් කියලා. මේ ඛණ්ඩනය කියන එක ඇති වෙන්න හේතුව වෙන්නේ අපි කම්පියුටර් එකේ files create කරලා save කරනකොට operating system එක files ටික save කරගන්නේ හරියටම එක ළඟ තියෙන කොටස් වල නෙවෙයි. right? විවිධ තැන්වල එයාට reference ඒ moment එකට අරගන්න පුළුවන් තැන්වල. right? එතකොට අපි කියනවා මේ hard disk එකේ data ටික scatter වෙලා නැත්නම් fragment වෙලා තියෙන්නේ කියලා. විසිරීලා තියෙන්නේ කියලා. right? එතකොට එහෙම විසිරීලා තියෙන දත්ත අපිට පුළුවන් එක තැනකට එකතු කරගන්න. මේ විසිරීලා දත්ත විසිරීම නිසා සිද්ධ වෙන දේ තමයි දැන් මේ වම් අත පැත්තේ තියෙන පින්තූරය අරගත්තොත්. right? වම් අත පැත්තේ තියෙන පින්තූරේ ලානිල් පාට තැන් වලින් පෙන්වන්නේ හිස් අවකාශය. ඒ කියන්නේ hard disk එකේ data දාන්න පුළුවන් තැන්. දැන් ඔයගොල්ලෝ A level වලට එහෙම ගියාම ඉගෙන ගන්නවා operating system එකෙන් දත්ත ගබඩා කරනකොට ක්‍රම කීපයක් පාවිච්චි කරනවා කියලා. ඒතර එතනදී සමහර වෙලාවට operating system එකට උවමනා වෙනවා එක ළඟ පිහිටිලා තියෙන හිස් අවකාශ දත්ත ටික ගබඩා කරගන්න. දැන් මේව data තැන් වල විසිරීලා තිබීම නිසා සිද්ධ වෙන ලොකුම ගැටලුව තමයි අර එහෙම එක ළඟ ගබඩා කරන්න ඕන දත්ත ගබඩා කරගන්න බැරි වෙලා යනවා. එතකොට ඔයගලන්ට කම්පියුටර් එකේ logically disk drive එකට ගිහිල්ලා බැලුවොත් drive එකේ free space තියෙන්න පුළුවන්. හැබැයි data එක install කරන්න data එක store කරගන්න දෙන්නේ නැහැ.
හේතුව තමයි මේ දත්ත හිස් අවකාශ තියෙනවා. හිස් අවකාශ දෙන්නේ මේ වගේ තනින් තන විසිරීලා තියෙන හිස් අවකාශවල එකතුව තමයි total free space එක කියලා දෙන්නේ. මේ දැන් මෙන්න මේ ටික මේවා තමයි total free space එක කියලා දෙන්නේ. එතකොට මේ free space එකේදී එක ළඟ තියෙන කොටස් අඩු වුණොත් නැත්නම් අපි ගබඩා කරන්න යන data එක ගබඩා කරන්න එක ළඟ කොටස් නැති වුණොත් අපිට message එකක් දෙනවා hard disk එකට මේ file එක save කරන්න බෑ කියලා. right අන්න එහෙම වෙලාවකට අපිට මේ defragmentation කියන එක වැදගත් වෙනවා. මොකද දැන් defrag කරායින් පස්සේ මේ හිස් අවකාශ ඔක්කොම ටික එක ළඟකට හැඩ ගැහෙනවා. දත්ත තියෙන ටික එක ළඟකට හැඩ ගැහෙනවා. right ඔන්න ඕකට තමයි ළමයි defragmentation කියලා කියන්නේ. මෙතන මේ මම image එක දානකොට මෙතන එක ෆයිල් එකක් මේ එක පේලියක් අවුල් වෙලා තියෙනවා. මෙතන පුතේ මේ වම් අත පැත්තේ තියෙන fragmented disk එතන යට සිංහලෙන් ලියා ගන්න ඛණ්ඩනීකරණයට ලක් වූ දෘඪ තැටිය. ඛණ්ඩනීකරණයට ලක් වූ දෘಢ තැටිය. right ඛණ්ඩනීකරණයට ලක් වූ දෘಢ තැටිය වම් අත පැත්තේ. ඊළඟට මෙතන disk after defragmentation කියන වචනේ එන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මාතෘකාවේ දාලා තියෙනවා defragmentation කියන වචනේ. ඒක එන්න ඕනේ මෙතන. disk after ඒකට යටින් defragmentation. disk after defragmentation කියලා දාගන්න. එතන පහලින් සිංහලෙන් ලියා ගන්න ප්‍රතිභාගීකරණය කළ දෘಢ තැටිය. ප්‍රතිභාගීකරණය කළ දෘಢ තැටිය. Sir, disk after කියන එක මොකද්ද sir? disk after defragmentation. මෙන්න මේ වචනේ එකතු වෙන්න ඕනේ පුතේ. මේ මාතෘකාවේ මම දාලා තියෙන වරහන් ඇතුලේ ඒ වචනේ එන්න ඕනේ අර ෆොටෝ එකට යට. Sir, meaning එක මොකද පුතේ? සිංහල meaning එක sir එකේ. මේ මෙතන තියෙන මේ අනිත් පැත්තේ ප්‍රතිභාගීකරණය කියන්නේ defragmentation කියලා කියන්නේ ප්‍රතිභාගීකරණය කියන්නේ. එතන අපි සිංහල එක ලියන්නේ ප්‍රතිභාගීකරණය කළ පසු දෘಢ තැටිය. ප්‍රතිභාගීකරණය කළ පසු දෘಢ තැටිය. හරි sir, thank you. හරි පැහැදිලි. right එතකොට ඔන්න අපි concepts තුනක් කතා කරා. partition කරනවා කියලා කියන්නේ මොකක්ද කියන එක කතා කරා. format කරනවා කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරා. defragmentation ප්‍රතිභාගීකරණය කරනවා කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කතා කරා. ওই defragmentation වලට අදාළව මම හිතන්නේ මම ඔයගලන්ට utility program එක කලිනුත් පෙන්නුවා. මම මෙතනත් නැවත පෙන්නන්නම්. ඔයගලගේ machine එකේ defrag කියලා type කරනකොට මේ defragment and optimize driver කියන utility software එකකින් ඔයගලන්ට පුළුවන් defragmentation කියන එක අරගන්න. right ඒක මේ optimize කියන බටන් එක හරහා ගිහිල්ලා කරන්න යන්නේ. මම මේ වෙලාවේ start කරන්න යන්නේ නැහැ. start කරොත් ඔක එකපාරට stop කරගන්න බැරි වෙනවා. right එතකොට defragmentation කියන එක කරන්නේ ඇයි? ඒක කරායින් පස්සේ මොකද්ද hard disk එකට වෙන්නේ කියන එක තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. right හරි ඊළඟට තියෙන්නේ බොහොම සරල දේවල් ටිකක්. මේ දේවල් දැනටමත් ඔයගොල්ලෝ දන්නවා. right මම ටක් ගාලා මේ දේවල් ගැන කියන්නම්. එතකොට අපිට OS වලට අදාළව තියෙන විෂය කරුණු ටික කතා බහ කරලා ඉවර කරන්න පුළුවන්. right මේ කතා කරන්නේ මේ අපේ ෆයිල් ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න. right එතකොට අපේ කම්පියුටර් එකේ තියෙන ෆයිල් සිස්ටම් එකේ අපි ස්ටෝර් කරන ෆයිල් එකක් අරගත්තොත් ඒ ෆයිල් එක
ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි ගොනුවේ නම ෆයිල් නේම් එක සහ ඊළඟට අපි කියනවා එක්ස්ටෙන්ෂන් එක දිගුව කියලා. right? එතකොට එක එක වර්ගයේ ෆයිල්ස් වලට එක එක වර්ගයේ එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා. එක්ස්ටෙන්ෂන් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් program specific කියලා අපි කියනවා. නැත්නම් application software එකට specific. right? යම් කිසි වැඩසටහනකින් හදන සස්මිත මෙතන අපි කතා කරන්නේ මේ ගොනු පද්ධතියේ තියෙන කොටස් ගැන. එතකොට ෆයිල් එකක තියෙන නමක් කොටස් දෙකකින් තියෙනවා කියන එකයි අපි කතා කරේ. right? ෆයිල් එකට නමක් තියෙනවා සහ එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා කියලා. එතකොට ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එක සාමාන්‍යයෙන් අපි කියනවා ඒ ෆයිල් එක ක්‍රියේට් වෙන ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් එකට අදාළව ක්‍රියේට් වෙනවා. එහෙම නැත්නම් එයාව මූලිකව ක්‍රියේට් කරන ප්‍රෝග්‍රෑමර් හරි අදාළ වැඩසටහනට අනුව හරි තීරණය වෙනවා. right? එතකොට මේ පහළ මම පෙන්නලා තියෙන්නේ ෆයිල් එක්ස්ටෙන්ෂන්ස් වර්ග කීපයක්. right? දැන් මෙතනට එන්න කලින් මම ඔයගලන්ට ෆයිල් එක්ස්ටෙන්ෂන් එක කොතනද තියෙන්නේ කියලා පොඩ්ඩක් පෙන්නන්න. මට එක සැරයක් මතකයි මේක ඔයගලන්ට පෙන්නුවා එක වතාවකුත්. නමුත් මම දැන් ආයෙ සැරයක් පෙන්නන්නම්. right? දැන් උදාහරණයක් විදිහට මගේ මේ D drive එක අරගත්තොත් right D drive එකේ මම මේ ICT කියන folder එක open කරගන්නම්. මේකේ තියෙනවා folders සහ files. right? එතකොට මෙතන තියෙන files ටික ගැන අර බැලුවොත් folders වලට තියෙන්නේ folder name එකක් විතරයි. right? මේ විදිහට folder name එක ඔයගලන්ට දකින්න පුළුවන්. folder එකට තියෙන නමක් විතරයි. හැබැයි අපි ෆයිල් එකක් ගත්තොත් දැන් මේ තියෙන්නේ GIMP කියන software එකට අදාළව තියෙන ෆයිල් එක. එතකොට එයාගේ ෆයිල් නේම් එක සිලෙක්ට් කරාම ඔයගලන්ට පේනවා ඇති ෆයිල් නේම් එක highlight වෙනවා. ඊට පස්සේ dot එකක් තියෙනවා. මෙතන dot එකක් තියෙන්නේ. ඊට පස්සේ අකුරු කීපයක් තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ file extension එක කියලා. right? හරි. දරුවනේ මට විනාඩියක් දෙන්න. හරි. අද පොඩ්ඩක් බාධා වෙනවා ළමයි මගේ පොඩි එක්කෙනත් එක්ක ඉන්න නිසා. right? එතකොට මෙතන තියෙන ෆයිල් එකේ මම කතා කරා වගේ ෆයිල් නේම් එක කොටස තියෙනවා, එක්ස්ටෙන්ෂන් කොටස තියෙනවා. right? ඔය විදිහටම තමයි දැන් මෙතන මම පෙන්නලා තියෙනවා මේ Nanopatha student list. ඒක Word document එකක්. ඒතර Word document එකට දාලා තියෙන එක්ස්ටෙන්ෂන් එක මේ අවසානයේ dot එක තියලා DOCX කියන එක්ස්ටෙන්ෂන් එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒතර Nanopatha student list කියලා කියන්නේ නමයි එක්ස්ටෙන්ෂන් එකයි වෙන් කරනවා dot එක. right? DOCX කියලා කියන්නේ අදාළ එක්ස්ටෙන්ෂන් එක. මෙහා පැත්තේ තියෙන්නේ image එකක්. right? Starlabs watermark කියලා. ඒතර මෙයාගේ නම වෙන්නේ Starlabs watermark 2 කියන නම. එක්ස්ටෙන්ෂන් එක වෙන්නේ මොකද්ද? PNG. right? ඔය විදිහට
අපි හදන ඕනම ආකාරයක අපි මොකක් හෝ ඇප්ලිකේෂන් software එකකින් සේව් කරන ඕනම ආකාරයක ෆයිල් එකකට එක්ස්ටෙන්ෂන් එකක් ඒ අදාළ ප්‍රෝග්‍රෑම් එකකින් ලබා දෙනවා. right හරි. ඒතර ඕක තමයි අපි ෆයිල් name and extension සම්බන්ධයෙන් ඉගෙන ගත යුතු වෙන්නේ. ඒතර මෙතන මම extensions කීපයක් දීලා තියෙනවා. exe කියන extension එක තියෙන්නේ executable files. කියන්නේ ක්‍රියාත්මක කිරීමේ ගොනු විදිහට. දැන් ඔයගොල්ලෝගේ start menu එකේ ගිහිල්ලා යම් කිසි program එකක් open කරනවා කියලා කියන්නේ ඇත්තටම ඔයගලන්ගේ C drive එකේ program files වල install කරලා තියෙන program එකක් ක්‍රියාත්මක කරනවා කියන එකමයි. right දැන් උදාහරණයක් විදිහට මට අවශ්‍ය නම් word මගේ word ms word එක ඇත්තටම execute වෙන්නේ කොතනින්ද කියලා බලා ගන්න මට මෙන්න මේ open file location කියන එක අරගන්න පුළුවන් right click කරලා program එක උඩ Windows 10 8 වලක් තියෙනවා මේ facility එක 7 වල තියෙනවද කියලා මට sure නැහැ. right එතකොට ආ open කරලා පෙන්නනවා කොතනද ඒක තියෙන්නේ කියලා. මෙතන තියෙන ඇත්තටම shortcut එකක්. මෙයාව right click කරලා open file location ගියාම තමයි හරියටම Windows Word වලට අදාළව තියෙන Microsoft Word වලට අදාළව තියෙන exe file එක තියෙන්නේ. right දැන් ඕගොල්ලෝ program menu එකේ Word හොයලා click කරනවා කියලා කියන්නේ මේක execute කරන්න දෙන command එක තමයි එතනින් දෙන්නේ. right නැත්නම් ඔයගොල්ලෝ ඕනම Word document එකක් double click කරනවා කියලා කියන්නේ ආයෙසරයක් මේ winword.exe කියන එක ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය command එක තමයි එතනින් දෙන්නේ. right ඔය වගේ මේක Word වලට ඔයගොල්ලෝ බැලුවොත් Excel වලටත් එයාට අදාළව තියෙන එකක් තියෙනවා. මේ තියෙන PowerPoint වලට තියෙන exe එක. right ඊළඟට Excel තියෙනවා මේ හරිය නේද? මේ තියෙන main excel.exe ඒ වගේ executable file එකක් indicate කරගන්න අපිට පුළුවන් exe කියන extension එක පාවිච්චි කරන්න. දැන් මේ වගුවේ තියෙන extensions ටික පොඩ්ඩක් මතක තියාගන්න ළමයි. මොකද මේවා අපි syllabus එකේ කතා කරන softwares ටිකනේ. right docx කියන එක අයිති වෙන්නේ Word ගොනු වලට නැත්නම් වදන් සැකසුම් දුකාංග වල MS Word කියන එක නට XLSX කියන එක නා Excel වලට PPTX කියන එක නා PowerPoint ACCDB කියන එක නා Access වලට අදාළව තියෙන extension එක. right හරි එතකොට මෙතන අවසාන පිටුව නේද? අවසාන පිටුවේ ඔයගලන්ට මෙතන පෙන්නලා තියෙනවා මේ ෆයිල් එකක් සම්බන්ධයෙන් OS එකක් මතක තියාගන්න දේවල්. සාමාන්‍යයෙන් යා type එක size එක මතක තියාගන්නවා. ඊට අමතරව අපිට ඕනම ෆයිල් එකක් සම්බන්ධයෙන් අපිට මතක තියාගන්න පුළුවන්. මම මෙතන අරගෙන තියෙනවා මේ CLI කියන ෆයිල් එකේ properties අරගෙන තියෙන්නේ. අපිට operating system එකේ තියෙන ඕනම ෆයිල් එකක් right click කරලා properties කියොත් ඔය කියන window එක අපිට අරගන්න පුළුවන්. ඒතර මේ window එකේ මුලින්ම කියනවා මොකක්ද ෆයිල් එකේ නම, ඊට පස්සේ ෆයිල් එකේ වර්ගය, ඊට පස්සේ ෆයිල් එක open වෙන්නේ මොන program එකෙන්ද, එයාගේ location එක කොතනද locate වෙලා තියෙන්නේ, එයාගේ size එක කොච්චරද, right මේ size එකයි size on disk කියන එකයි කතා බහ වෙන්නේ. ඇත්තටම data වලට කොච්චර ඉඩක් ගිහිලා තියෙනවද සහ මෙයාව ස්ටෝර් කරනකොට අපි hard disk එකේ තව අමතර කරුණු කීපයක් OS එක විසින් ස්ටෝර් කරනවා. එතකොට ෆයිල් එකේ size එකම නෙවෙයි ෆයිල් එක ස්ටෝර් කරනකොට යන size එක ඊට වැඩිය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. right එතකොට අන්න ඒක තමයි මේ size and size on disk කියලා දෙකකින් කතා බහ වෙන්නේ. right ඊළඟට created එකෙන් කතා කරනවා කවද්ද මේ ෆයිල් එක හැදුවේ. modified කියන එකෙන් කතා කරනවා කවද්ද මේ ෆයිල් එක අවසානෙට වෙනස් කිරීම කරේ. accessed කියන එකෙන් කතා කරනවා කවද්ද මේ ෆයිල් එක අවසානයේ open කරලා පාවිච්චි කරේ කියන එක. දැන් access කියන එක මෙතන කියනවා today November 19 2021 58 minutes ago.
right විනාඩි 57කට කලින් right ඊළඟට මේ attributes තියෙනවා අපිට අවශ්‍ය නම් අපේ ෆයිල් එක read only ෆයිල් එකක් කරගන්න හරි hidden ෆයිල් එකක් කරන්න හරි පුළුවන් right තව advanced තැන් වලට ගිහිල්ලා තව advanced changes කරගන්න පුළුවන් අපි ඒ තරම් දුරට ඕක ගැන කතා බහ කරන්නේ නැහැ ෆයිල් එකක් සම්බන්ධයෙන් ෆයිල් එකට අදාළව තියෙන properties ගැන දැනගන්න ඕගලන්ට තියෙන property window එක තමයි ඕගලන්ට මේ පේන්න තියෙන්නේ right හරි පැහැදිලිද ළමයි ওই දේවල් ටික ඔව් සර් right හරි ඕගලන්ගේ විනාඩි කින්නයි ඒ ලබන අවුරුද්දේම සර් ෆිසිකල් ක්ලාස් පටන් ගන්න නෑ මම දැනට ફોකස් කරගෙන ඉන්නේ දෙසැම්බර් මුල සතියේ පටන් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ තියෙන ඒ කියන්නේ සර් ඒක පිළිවන්නේ පැත්තට වෙනස් වෙයිද දන්නේ දැන් මේ සතිය පටන් ගන්න බෑ. නෑ මේ එන සතියේ පටන් ගන්න අදහසක් නැහැ. දැනට තියෙන තත්ත්වය නිසා. මොකද පුතේ? අපි පටන් ගමුකෝ සර් අපේ පොඩ්ඩයින් ඉන්නේ. ඔව් සර් පටන් ගමු. 40ක් කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ දැනට මේකේ 30 ගණක් ඉන්නවා ෆිසිකල් ක්ලාස් එනකොට ඕක 40 45 විතර වෙනවා. ඒක රෙජිස්ටර් වෙලා ඉන්න ටික 45 කැපැසිටි එක කියලා කියන්නේ අපිට හරි පරතරයේ තියලා පටන් ගන්න අපහසුකම් තියෙනවා. එතකොට එතන පුතේ පොඩ්ඩක් අපිට සලකා බලන්න වෙනවා. මොකද වෙන්නේ තත්ත්වය කියලා. මොකද නැත්තම් මොකද දැන් ගිය සැරෙත් අපිට ඔහොමනේ උනේ. පටන් අරගෙන සතියයි හෝ දෙකයි දියාරන්න පුළුවන් උනේ. සතියේ කරේ ආයි වැහුවා. right දැන් කලින් විදිහටම තමයි දැනුත් සිද්ධ වෙන්නේ. කොවිඩ් එක දැන් ආයි වැඩි වෙනවා. ඉතින් බොරුවට පටන් අරගෙන ලෙඩක් දාගෙන වහනවට වඩා අපි පොඩ්ඩක් ඉවසලා ඉඳලා බලලා පටන් ගත්තා නම් හොඳයි. right හරි. එතකොට ඔය කාරණා ටිකට අමතරව ඕගොල්ලන්ගේ අච්චු පොතේ අවසානයේ පෙන්නලා තියෙනවා තව පොඩි කාරණා ටිකක් මේ OS එක සම්බන්ධයෙන් ප්‍රැක්ටිකල් වලට අදාළ වෙන. මම ඒක චුට්ටක් ගොතුරු කරන්නම්. ටක් ගාලා right දරුණේ විනාඩියක් දෙන්න මට හරි අපි එතකොට මේ දේවල් ටික ගැන කතා කරා right ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි දේවල් ටිකක් ගැන කතා කරලා තියෙන මේ ගොනුවක් තැන්පත් කිරීමේදී ස්ථානයක් තෝරා ගැනීම කියන එක මම හිතන්නේ ඒක ඕගලන්ට අමුතු දෙයක් කියලා right සාමාන්‍යයෙන් අපි මොකක් හරි අපේ කරලා තියෙන මොකක් හරි වැඩකට අදාළව save කරන්න යනකොට file ගිහිල්ලා නේද save button එක එබුවම මෙන්න මේ save as window එක අපිට open වෙනවා. ඒකෙන් අපේ computer එකේ තියෙන ඕනම තැනක් අපිට හොයාගන්න පුළුවන් මේ වම් අත පැත්තේ ඉන්න panel එකේ. right එතකොට මේ panel එකේ අවශ්‍ය තැන තෝරලා අවශ්‍ය folders ටික open කරලා අපිට මෙතනට අදාළව file name එකයි මෙතනින් අදාළ file extension එකයි තීරුවෙන් පස්සේ අපිට පුළුවන් අපේ file එකක් save කරගන්න එක කරන්න. right එතකොට මෙතන මේ file save as type එක කියන එක 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 program එකට අදාළව එක එක type තමයි ඔයගලන්ට මෙතනදී හම්බෙන්නේ. right දැන් මේ word document එකක් save කරනකොට ඔයගලන්ට මේ වගේ විවිධ version වල words වල මේවා කරන්න පුළුවන් PDF අරගන්න පුළුවන් single web page එකක් විදිහට save කරගන්න පුළුවන් right XML document එකක් ඒ වගේ එක එක ආකාර තියෙනවා.
ඔගොල්ලෝ image file එකක් පැත්ත ගැන හිතුවොත් GIMP වගේ software එකකදී එතන දෙන options ඊට වඩා වෙනස්. right? එතකොට එතනදී save කරනකොට අපිට image එකක් නම් PNG එකක් විදිහට JPG එකක් විදිහට එහෙම save කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට file type එක change වෙනවා අපේ එක එක software එකෙන් software එකට. right? හැම software එකකින්ම save කරන්න පුළුවන් සමහර file types තියෙනවා. Word වලින් save කරන්න පුළුවන් type එකම ඒවා තියෙනවා අපිට GIMP වලින් save කරගන්න පුළුවන්. right? මම දැන් මෙතන ගිහිල්ලා අලුතෙන් ෆයිල් එකක් sorry මේක ගැන අපි 11 වසරේදී කතා කරනවා ළමයි. right දැන් මෙයා මම save කරගන්න යනකොට right මට දෙන්නේ XCF කියන extension එක. right ඊළඟට මම පින්තූරයක් විදිහට මම හදන දේ save කරනවා නම් export නැත්නම් export as කියන ඔය option දෙක ගන්න පුළුවන්. එතෙන්දී by default දෙනවා PNG එකක් විදිහට. අපිට පුළුවන් එක එක වර්ගයේ දැන් මෙතන තියෙනවනේ මේ extensions piximage ඔය වගේ එක එක වර්ග තියෙනවා. right ඒ වගේ වයින් අපිට save කරන්න පුළුවන්. right මම කියවනේ දැන් මේක පුළුවන් PDF එකක් save කරගන්න. Word එකනුත් PDF එකක් save කරගන්න පුළුවන්. ඒ වගේ එක එක වර්ග වලින් save කිරීමේ හැකියාව තියෙනවා. right එතකොට එතනත් අපිට අපේ කම්පියුටර් එකේ තැන් ටික මේ විදිහට පෙන්නලා තියෙනවා. ඒතර මෙතනින් කැමති තැනකට ගිහිල්ලා save කරගන්න වැඩේ කරගන්න පුළුවන්. right එතකොට ෆයිල් එකක් save කරනකොට ඔන්න ඔය කියන කරුණු කාරණා අපි හොයලා බලනවා. right ඊළඟට ෆෝල්ඩර් එකක් හදන්නේ කොහොමද කියලා කතා කරන් තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට ෆෝල්ඩර් එකක් අමුතුවෙන් හදන විදිහ කියලා දෙන්න ඕනේ කියලා. නමුත් මම මේ පොතේ තියෙන නිසා පොඩ්ඩක් මේක පෙන්නන්නම්. right click menu එකෙන් අපිට අලුත් ෆෝල්ඩර් එකක් හදා ගන්න පුළුවන්. desktop එකේ ෆෝල්ඩර් එකක් නිර්මාණය කරනවා නම් right window එකක් ඇතුලේ ෆෝල්ඩර් එකක් නිර්මාණය කරනවා නම් අපිට පුළුවන් right click කරලා ඒකෙත් new වලට ගිහිල්ලා ෆෝල්ඩර් එකක් හොයාගන්න. එහෙමත් නැත්නම් මේ මෙතන folder icons දෙකක් තියෙනවා. එයාගේ මෙන්න මේ දකුණත පැත්තේ තියෙන folder එක new folder කියලා තියෙන එකෙන් new folder එකක් හදා ගන්න පුළුවන්. home කියන tab එකේ new folder කියන icon එක තියෙනවා. ඒක පාවිච්චි කරලා new folder එකක් හදා ගන්න පුළුවන්. right ඒ වගේම right මෙතන පෙන්නන මෙන්න මේ shortcut key එක control එකයි shift එකයි n අකුරයි පාවිච්චි කරලා අලුත් folder එකක් හදා ගන්න පුළුවන්. දැන් ඔන්න ඔය ක්‍රමවේද ටික නම් පොඩ්ඩක් මතක තියාගන්න. මොකද අපි folder එකක් හදන්න දන්නවා වුණාට මෙන්න මෙහෙම ක්‍රම කීපයකින් මේක කොහොමද හදන්නේ කියන එක ගැන දැනගෙන ඉන්න ඕනනේ. right ඒ නිසා ඒ ක්‍රමවේද ටික මතක තියාගන්න. right click menu එකෙන් පුළුවන් window එකක් ඇතුළේදී new folder කියන icon එකෙන් පුළුවන් ඊළඟට shortcut එක විදිහට control shift n කියන එක නම් පාවිච්චි කරලා new folder එකක් හදා ගන්න පුළුවන්. right එතකොට එහෙම හදා ගන්න new folder එකේ අපි කැමති නමක් දෙන්න පුළුවන්. right නම දුන්නයින් පස්සේ ඒ නම rename කරන්න පුළුවන්. අදාළ වචනේ උඩ right click කරලා rename කියන එක active කරගන්න පුළුවන්. වචන left click කරලා sorry අදාළ නම උඩ left click කරලා rename කරන option එක active කරගන්න පුළුවන්. නැත්නම් folder එක උඩ right click කරලා rename කියන option එක right click menu එකෙන් තෝරලා rename කරන option එක තෝරගන්න පුළුවන්. right ඒ වගේම කතා කරලා තියෙනවා මේ ෆයිල් එකක් delete වුණාම මොකද වෙන්නේ කියලා recycle bin එකත් එක්ක. අපිට recycle bin එක කියලා තැනක් තියෙනවා. මෙතන නම් මගේ තියෙන recycle bin එකේ තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි. right මොකද මම දවස ගානේ මගේ videos ඒ දේවල් ටික මම edit කරලා අනවශ්‍ය දේවල් ටික delete කරනවා. එතකොට මම මේ ABC කියන folder එක දැන් මේ දකුණත පැත්තේ තියෙන මගේ folder එක චතුන් නේද? ඔව් චතුන් F2 press කරාම rename option එක ගන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ file එක select කරලා
F2 key එක select කරාම rename කරන option එක එයා ආයෙත් available කරනවා. right? එතකොට මම මේ folder එක delete කරොත් ඕනම folder එකක් ඒවා file එකක් වේවා මම delete button එක පාවිච්චි කරලා delete කරොත් එයා delete වෙලා recycle bin එකට තමයි එකතු වෙන්නේ. recycle bin එක කියලා කියන්නේ ඇත්තටම අපි computer එකේ අපිට operating system එකෙන් දීලා තියෙන තවත් එක utility software එකක් delete කරන files ටික ගබඩා කරලා තියාගන්න. right? ඊළඟට මෙයාව permanently delete කරන්න ඕනේ නම් කනිල් මම ඔයා අහන ප්‍රශ්නේ ගාවට එනවා පුතේ. අපිට files permanently delete කරන්න ඕන නම් කියන්නේ අපි පරිගණකයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. දැන් මෙතන සිද්ධ වෙන්නේ ඇත්තටම తాවකාලික delete වීමක්. මෙහෙම delete වෙච්ච කෙනෙක් මට පුළුවන් අදාළ file එක හෝ folder එක උඩ right click කරලා restore කියන option එක දීලා මෙයා delete කරනකොට හිටපු තැනට මේ file එක යවන්න. right? මම දැන් මේ ABC ගාව restore කියලා දුන්නොත් මේ recycle bin එකෙන් ABC කියන එක නැති වුණා. නැවත මෙතනට ABC කියන එක ඇවිල්ලා තියෙනවා බලන්න පේනවා. මෙයා normally දිර delete කරොත් එන්නේ recycle bin එකට. right click කරලා restore කරොත් නැවත delete කරනකොට හිටපු තැනට folder එක අරගන්න පුළුවන්. ඔතන ඔය restore කරගන්න පුළුවන් ක්‍රමවේද කීපයක්ම තියෙනවා. අපි අදාළ ෆයිල් එක සිලෙක්ට් කරාම මේ home එකට අපි ගියොත් hold on home එකේ නෙමෙයි බලන්න sorry manage කියන එකට ගියොත් අපිට පුළුවන් restore the selected item කියන එක දෙන්න restore all item කියන එක දෙන්න ඊළඟට empty recycle bin කියන එක දෙන්න right ඔය තැන් වලට යන්න පුළුවන්. ඒතර මේ restore selected item කිව්වම තෝරලා තියෙන item එක විතරයි restore වෙන්නේ. restore all item කිව්වොත් මගේ recycle bin එකේ තියෙන ඔක්කොම files නැවත තිබ්බ තැනට restore වෙනවා. ඒතර ඒ වගේ දෙයක් කරනකොට ටිකක් පරිස්සමෙන් මොකද අපි එක එක අවස්ථාවලදී delete කිරීම කරන්නේ. දැන් මේ මගේ recycle bin එක දිහා බැලුවොත් එක එක දවසේදී delete කරපු දේවල් තමයි තියෙන්නේ. මම කොහෙන් delete කරාද කියලාත් මටවත් මතක නැහැ. මේක එකපාරට restore වුණොත් මගේ මුළු file system එකම මට හිස රදයක් වෙනවා. අපේ computer එකට මොකුත් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඒක මට හිස රදයක් වෙනවා. මොකද මම delete කරපු ඒවා ගොඩක් නැවත තිබ්බ තැන් වලට වැටිච්චා. right? ඒක නිසා restore කරනකොට ඒක undo කරන්න බැරි. ඒක බලාගෙන කරන්න කියන්නේ restore වුණායින් පස්සේ restore වෙච්ච එක undo කරනවා කියන එක එච්චර ලේසි නෑ. ඒ කියන්නේ අපිට window එකෙන් window එකට ගිහිල්ලා undo කරන්න ඕනේ. ඒතර අපිට මතක තියෙන්න ඕනේ කොහෙටද restore වුනේ කියලා. right? මෙතනින් ඒ කියන්නේ recycle bin එකේ ඉඳගෙන undo කරන්න බෑ. ඒ කියන්නේ දැන් මම restore කරපු එකක් නැවත recycle bin එකේ ඉඳලම නැවත එතනට ගෙන්න ගන්න බෑ. delete කරනවා නම් අපි originally එයා තියෙන තැනට ගිහිල්ලා delete කරන්න ඕනේ. right? ඊළඟට මම මගේ file එකක් permanent delete කරනවා නම් recycle bin එක ඇතුලේ තියෙන කෙනෙක් එතනින් delete කරොත් අපි කියනවා machine එකේ permanently recycle bin එකේ තියෙන එක delete වුණා කියලා. එතකොට recycle bin එකේ තියෙන කෙනාව restore කරගන්න පුළුවන් වගේ permanently delete වෙච්ච කෙනෙක්ව restore කරගන්න බෑ. මම දැන් මේ ABC folder එක select කරලා delete කරොත් මට ගෙන් message එකක් දෙනවා ABC කියන folder එක permanently delete වෙනවා. ඔයා මේක කරන්න කැමතිද? කරන්නද? මම yes කියලා දුන්නොත් ABC recycle bin එකෙන් permanently delete වුණා. දැන් නැවත වතාවක් recycle bin එකට ගැනීමක් හෝ නැවත තිබ්බ තැනට ගෙනවීමක් කරන්න බෑ. ඒ වගේම තමයි අපිට recycle bin එකට එවන්නේවත් නැතුව අපිට පුළුවන් අපි ගාව දැනට තියෙන කියන්නේ අපේ එයා ඉන්න තැනින් එක සැරේ permanently delete කරන්න. right? folder එකක් මම මේකත් ABC කියලා නම් කරන්න. right? මේ folder එක මට අවශ්‍ය නම් මෙතනින් permanently delete කරන්න. නිකන් delete button එකේ පොත් යන්නේ recycle bin එකට. permanently delete කරන්න ඕන නම් මෙයාව select කරලා shift key එක ඔබාගෙන delete button එක ඔබන්න ඕන. එතකොට අර recycle bin එකේ අහපු ප්‍රශ්නේ නැත්නම් අහපු message එක නැවත මෙතනින් අහනවා. ඔයා මේක permanently delete කරන්න හදන්නේ. කැමතිද මේ වැඩේ කරගෙන ඉස්සරහට යන්න කියලා. ඊට පස්සේ yes කියලා දුන්නොත් ABC කියන folder එක permanently delete වෙනවා. right? ඒතර නැවත ලබා ගැනීමක්
කරන්න හම්බෙන්නේ. right එතකොට ඔය තියෙන රීසයිකල් බින් එකයි රීස්ටෝ කිරීමට අදාළව කතා කරන දේවල් මේ කොපි සහ පේස්ට් කරන එක සම්බන්ධයෙන් මම හිතන්නේ ඔයගලන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ කියලා. කොපි කරන්න පුළුවන් control C කියන shortcut key එක පාවිච්චි කරලා එහෙම නැත්නම් අදාළ item එකට right click කරලා copy කියන option එක දෙන්න පුළුවන්. right එතකොට paste කරන්න control V කියන option එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි right click menu එකෙන් paste කියන option එක පාවිච්චි කරන්නත් පුළුවන්. right ඊළඟට cut and paste කියලා අපි කතා කරනවා. අපි දැන් copy paste කරොත් වෙන්නේ අදාළ අපි copy කරගන්න එකේ පිටපතක් තමයි අපිට යන්නේ නේද? මම new folder එකක් හැදුවොත් අතල මම ඒක abc කියලා නම් කරනවා. නම් කරලා මම මේ exe1.docx කියන කෙනාගේ copy එකක් අරගෙන මට folder එක open කරන්න ඕනෙත් නෑ. folder එක උඩට ගිහිල්ලා right click කරලා paste කරන්නත් පුළුවන්. එතකොට ඒක folder එක ඇතුළට paste වෙනවා. right එතකොට exe1.docx කියන එක මෙතන තියෙනවා. යාට මුකුත් සිද්ධ වෙන්නේ නෑ. මේක open කරාම මෙතනත් මට ඒකේ copy එකක් අරගන්න පුළුවන්. cut paste කියලා කියන්නේ ඉන්න තැනින් යාව ගලවගෙන ඇවිල්ලා වෙන තැනකට පාවිච්චි කරන එක. right සාමාන්‍යයෙන් move කරනවාට හා සමානයි. එතකොට එතනදී සිද්ධ වෙන්නේ මෙයාව right click කරලා cut කරන්න පුළුවන්. එහෙම නැත්නම් control key එකයි x අකුරයි පාවිච්චි කරලා මෙයාව cut කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් Windows operating system එකේ cut කියන option එක දුන්නම අපේ file එකේ icon එක පොඩ්ඩක් watermark එකක් වගේ contrast අඩු වෙලා පෙන්නනවා. ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මේක මේ cut කරපු component එකක්. copy දුන්නම එහෙම contrast එක අඩු කරලා එයා අරගන්නේ නැහැ. සාමාන්‍ය විදිහටම පේන්න තියෙනවා. right උඩ cut කරපු කෙනෙක් කොහෙට හරි paste කරොත් සිද්ධ වෙන්නේ original තැනින් එයා ගැලවිලා ඇවිල්ලා අර paste කරන තැනට ඇලවෙනවා. right මම දැන් මෙයාව cut දීලා දිනවන්නේ නැවත තව cut කියන option එක ගන්නවා. cut ඊළඟට මට අවශ්‍ය තැනකට ගිහිල්ලා paste කරන්න පුළුවන්. right මම දැන් මේ O level pass papers මොකද මට මෙතනම paste කරන්න බෑ හේතුව ඒ නමින් එක්කෙනෙක් මෙතන ඉන්නවා. right O level pass paper කියන තැනට ගිහිල්ලා right click කරලා paste option එක දුන්නොත් exe1.docx කියන එක මෙතනට paste වෙනවා. දැන් මෙතන paste වුණා කියලා කියන්නේ අර abc folder එක ඇතුලේ තිබ්බ කෙනානේ මම මේ cut කරේ. දැන් abc folder එක ඇතුළට ගිහිල්ලා බලුවොත් කවුරුත් නැහැ. ඒක empty folder එකක්. හරිද? මේකේ තිබ්බ content එක තමයි cut කරගෙන ගිහිල්ලා අර folder එකේ paste කරේ. right ඒකට ඔය දේවල් වලට අදාළව ඔයගොල්ලන්ගේ shortcut keys ටික තමයි ඔයගොල්ලන්ට මතක තියාගන්න ඕනේ. right copy කරනවා නම් control C, paste කරනවා නම් control V, right cut කරනවා නම් control X. ඔන්න ඔය දේවල් පොඩ්ඩක් මතක තියාගන්න. මොකද ඕවා විභාගෙදි සෑහෙන ටෙස්ට් කරනවා. right එතකොට මම හිතන්නේ මේ ටික කතා කරාම අපිට පාඩමේ අවසානයකට එන්න පුළුවන්. අපි delete කරන එක ගැන කතා කරා, rename කරන එක ගැන කතා කරා, restore කරන එක ගැන කතා කරා. එච්චරයි. එතකොට පස්වෙනි පාඩම ඔන්න ඔය විදිහට උතනින් officially ඉවර වෙනවා. පැහැදිලිද ළමයි? ඔව් සර් පැහැදිලි. හරි. ගැටලු තියෙනවා නම් කියන්න. මම ටක් ගාලා අපේ එදා පේපර් එකේ කතා කරපු නැති ප්‍රශ්න ටික කතා කරමු. 34 දන්සය බලන්නදී 34 දරවාන තියෙනනේ. ඔව් සර්. අපි white board එකක කතා කර ගියානනේ white board එක. right ඉතින්
එහෙනම් ලබන සතියේ හැමෝම පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්න අපි දෙවෙනි කොටසට අදාළව තියෙන ප්‍රශ්න ටිකක් කරමු right අපි ඒකේ මම ප්‍රශ්න ටික ලෑස්ති කරගන්නම් අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නේ සාකච්ඡා කරමු පේපර් එකක් විදිහට යන්නේ නැතුව මොකද දෙක කොටසට සාමාන්‍යයෙන් පැය දෙකක් වෙන් වෙනවනේ ඔයගලන්ට right ඒක නිසා අපිට පැය දෙකක් අස් කරන්න අමාරු නිසා අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නේ සාකච්ඡා කරමු right හරි කොබලමු එයාගේ කොතනටද අපිට කතා කරන්න තියෙන්නේ කියලා මෙතන නේද ඔව් මම කිව්වා 30 31 32 33 කියන දේවල් ටික ගැන කතා බහ කරන්න එපා වද වෙන්න එපා කියලා දැන් හැබැයි ඕගලන්ට ඕනනම් ඒ ටිකටත් උත්තර අරගන්න පුළුවන් නේද දැන් අපි OS පාඩම කරලා ඉවරනේ අපි ඕනනම් ඒ ටිකත් ටක් ගාලා කතා බහ කරගෙන යමු 30 වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා දෘඩ තැටියේ තනින් තැන ඇති කුඩා නිදහස් අවකාශ එක් කර විශාල අවකාශයක් සෑදීමෙන් තැටිය සංවිධානය කිරීම හැඳින්වෙන උපයෝගිතා මෘදුකාංගය කුමක්ද තැටි ප්‍රතිභාගීකරණය නේද ඩිස්ක් ඩිෆ්‍රැග්මන්ටේෂන් දැන් අපි දන්නවා ඒක right ඊළඟට මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් නොවන්නේ මතක කළමනාකරණය ගොනු හැසිරවීම වෛරස් අනාවරණය පරිශීලක අතුරු මුහුණත්කරණය මොනවාද වෛරස් අනාවරණය මොකද ඒක කරන්නේ වෛරස් ගාඩ් එකකින් right ඒක ඔපරේටින් සිස්ටම් එකෙන් කරන්නේ මතක කළමනාකරණය කරනවා මතකනේ අපි කතා කරා මෙමරි මැනේජ් කරන විදිය ගොනු හැසිරවීම ෆයිල් මැනේජ් කරන විදිය කරනවා පරිශීලක අතුරු මුහුණත්කරණය කියන්නේ පරිශීලක අතුරු මුහුණත් ලබා දීම මෙහෙයුම් පද්ධතියෙන් සිද්ධ කරනවා right ඊළඟට අහල් තියෙනවා මෙහෙයුම් පද්ධතිය හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න ක්‍රියාත්මක වීමට අපේක්ෂිත ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය මතකය වෙන් කර ගැනීම මෙතන අහල් තියෙන ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා ක්‍රියාත්මක වීමට අපේක්ෂිත ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය මතකය වෙන් කර ගැනීම ඔව් ක්‍රියාවලි කළමනාකරණයේ මතක කළමනාකරණයේ දෙකේදීම අපි ඕක ගැන කතා කරා. ඒත් ඒක OS එකෙන් කරන දෙයක්. මධ්‍ය සැකසුම් ඒකකයේ කාලය ක්‍රියාවලි සඳහා වෙන් කර දීම. ඔව්. හරි. right ඒකත් හරි. ක්‍රියාවලින් මෙහෙයුම සඳහා අන්තර්ජාලය භාවිතයට ගැනීම. අන්න ඒක OS එකට අදාළ දෙයක් නෙවෙයි. හරි. right එතකොට උත්තරේ වෙන්න ඕනේ ඒ මෙතන උත්තරේ නෑ. මෙතන උත්තරේ නෑ නේද? ඔව්. ඔතනදී තප්පරයක් ඉන්න දරුවනේ මේ කාලය වෙන් කරවා ගැනීම කියන එක ගැන මට පොඩි සැකයක් තියෙනවා. අපි චුට්ටක් ඒක රිෆර් කරලා බලමු කොහොමද කියන එක. නෑ මධ්‍ය සැකසුම එකේ කාලය වෙන් කර ගැනීම කියන එක හරි. හරියටම හරි. right right එතකොට හරි උත්තරේ වෙන්නේ නන්සාරකේ ABC කියන එකේ C කපන්න. ඔව් ඒක නැතුව කොහොම හරි මේ දෙන්න තමයි නිවැරදි උත්තරේ වෙන්න ඕනේ right හරි ඊළඟට 33 වෙනි ප්‍රශ්නේ මෙහෙයුම් පද්ධති ප්‍රධාන වශයෙන් අතුරු මුහුණක් මත වර්ග දෙකකට වෙන් කරනු ලබයි. ඔව් අපි දන්නව නේද මොනවාද? command line interface විධාන පේලි අතුරු මුහුණතයි චිත්‍රක පරිශීලක අතුරු මුහුණතයි. නේද? එතකොට උත්තරේ වෙන්නේ පළවෙනි එක්කෙනා. විධාන පේලි සහ චිත්‍රක පරිශීලක. graphical user interface වලට තමයි චිත්‍රක පරිශීලක නැත්නම් GUI එකක් කියලා කිව්වේ. විධාන පේලේ අතුරු මුහුණක් තමයි command line interface නැත්නම් CLI එකක් කියලා අපි කිව්වේ. right 34 වෙනි ප්‍රශ්නේ අහලා තිනවා පහත මෘදුකාංග අතුරින් වදන් සැකසුම් කාණ්ඩයට ඇතුළත් නොවන මෘදුකාංගයක් ඇතුළත් වර්ණය වෙන්නේ. right එතකොට ABI Word, Microsoft Office Word, LibreOffice Writer කියලා කියන්නේ තුන් දෙනාම word processing softwares. ABI, Microsoft Office Word, Kingsoft Office Writer කියලා කියන්නේ word processing software එකක්. Word Perfect, ABI Word, Microsoft Office Word ආයිසරයක් වදන් සැකසුම් මෘදුකාංග. LibreOffice Calc කියලා කියන්නේ ඇතුරුම්පත් මෘදුකාංගයක්. right ඒක නිසා නිවැරදි උත්තරය වෙන්නේ මේක. right ඒගොල්ලෝ අහන්නේ අදාළ නොවන එක්කෙනා ඉන්නේ මොකේද කියලානේ. 4 තමයි නිවැරදි උත්තරේ වෙන්නේ.
right 35 වදන් සැකසුම් මෘදුකාංග සම්බන්ධයෙන් පහත් සදහන් ප්‍රකාශ සලකන්න ලේඛන සකස් කිරීම හා සංස්කරණය කිරීම සඳහා සාර්ථකව යොදාගත හැකිය. ඔව් ඒක හරි. ඔබද සර් මේ දා බැලුවගේ අර ප්‍රශ්න උත්තරේ දාලා තිබ්බර කොලෙත් එක සංසන්දනය කරලා බලන්න නැද්ද සර් අරක වැරදිද හරිද කියලා? බලන්න උවමනා නෑ නේද? ඔයගොල්ලෝ නෑද බලන්න ඕනේ. ඔයගොල්ලෝ ඔක මාක් කරගෙන නේද තියෙන්නේ? ඔව් සර් නෑ සර් එදා අර වැරදි වගේක් තිබ්බනේ සර් මේකත් හරි. ඒක චුට්ටක් බලමු පුතේ මෙතන වෙලාව පොඩ්ඩක් අපිට සීමිත නිසා අපි මේක කතා කරගෙන යමු. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මම එතන බලලා කියන්නම් කොහොමද කියලා. right? හරි සර් thank you. හරි. ඊළඟට පින්තූර වගු වැනි වස්තුන් පහසුවෙන් එකතු කළ හැකි වීම. ඔව් වදන් සැකසුම් මෘදුකාංගයක ඉමේජස් ගන්න පුළුවන්, ටේබල් ගන්න පුළුවන්. වීඩියෝ ගුණවත් සකස් කිරීම හා සංස්කරණය කළ හැකි වීම. ඒක කරන්න බෑ. මෙතන මේගොල්ලෝ ඇත්තටම ප්‍රශ්නේ අහලා නැහැ නේද? නිවැරදි ප්‍රකාශය වනුයේ හෝ වැරදි ප්‍රකාශය වනුයේද මොකක්ද කියලා අහලා නැහැ අපි. නිවැරදි ප්‍රකාශය කියලා හිතුවොත් A හා B. නේද? වැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහුවොත් C. හරි. ඊළඟට 36 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා එකම ලිපිය පුද්ගලයන් කීප දෙනෙකුට යැවීම සඳහා වදන් සැකසුම් මෘදුකාංගයේ ඇති පහසුකම කුමක්ද? බොහොම ලේසි නේද? mail merge. right අපි mail merge පාවිච්චි කරේ මේකට. එක ලිපියක් සකස් කරලා රෙසිපියන්ස්ලා ගොඩකට ලබන්නන් විශාල සංඛ්‍යාවකට යවන්න පුළුවන් වෙන විදිහට අපි සෙටප් කරා. ප්‍රැක්ටිකල් එක අපි කරලා බැලුවා. නේද? දෙවෙනි උත්තරේ තමයි ඒකට අදාළ උත්තරේ වෙන්නේ. 37 වෙනි එකේ අහලා තියෙනවා වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් සකස් කර ඇති ලේඛනයක ස්ථාන කීපයකම ඩිවයිස් ලෙස වැරදියට ලියවි ඇති අතර එය DEVICE මෙතන උඩ ලියවිලා තියෙන්නේ DIVICE කියලා. ඒක DEVICE ලෙස එකවර පහසුවෙන් වෙනස් කර ගැනීමට භාවිතා කළ හැකියි. මොකද්ද මේකට පාවිච්චි කරන්න පුළුවන්? find and replace නේද? හොයලා ප්‍රතිස්ථාපනය කරන කෙනා. එතකොට අපිට දෙන්න තියෙන්නේ DIVICE කියන වචනේ හොයන්න. ඒක තමයි find එකට අදාළව දෙන්න තියෙන වචනේ. replace කිරීමට අදාළව දෙන්න තියෙන වචනේ තමයි DEVICE කියන වචනේ. ඒ වෙනුවට replace කරන්න. 37ට උත්තරේ අපිට අරගන්න පුළුවන් 2 කියලා. right 38 වෙනි ප්‍රශ්නේ මෙම වැඩපතෙහි ලකුණු කර ඇති කෝෂ පරාසය වන්නේ. ඔව් කවුද? මේ ඉන්නේ C2 සෙල් එක නේද? C2 කෝලන් එක ඉවර වෙන්නේ කොතනින්ද? D4. එතකොට C2 කෝලන් D4 කියන්නේ පළවෙනි උත්තරේ. right ඊළඟට අහලා තියෙනවා මින්දද සමාගම එහි සේවක තොරතුරු විද්‍යුත් පැතුරුම් පතක ඇතුළත් කරයි. එහිදී සේවක දුරකථන අංක ඇතුළත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? මේක අපි Excel කතා කරනකොට කතා කරා. ටෙලිෆෝන් නම්බර් එකක් අරගන්නකොට එයාගේ ඉස්සරහ තියෙන බිඳුව ස්ටෝර් කරගන්න නැහැ. Excel sheet එක සාමාන්‍යයෙන් ඒක නම්බර් ටයිප් එකක් විදිහට අරන් තිබ්බා. ඒක නිසා ඒ අදාළ සෙල්ස් ටික ටෙක්ස්ට් විදිහට හැඩසව් කරන්න ඕනේ. නැත්නම් ටෙක්ස්ට් විදිහට ෆෝමැට් කරන්න ඕනේ. එතකොට තමයි බිඳුව කියන ඉස්සරහා තියෙන ඉලක්කම තියාගන්න ඉඩ දෙන්නේ. right එතකොට numbers ලෙස හැඩසව් කරාට උත්තරයක් එන්නේ නැහැ. scientific විදිහට හැඩසව් කරාම උත්තරේ එන්නේ නැහැ. 3 තමයි අදාළ උත්තරේ. 4 නිවැරදි උත්තරයක් වෙන්නේ නැහැ. right 8 බෙදීම 2 ගුණ කිරීම 3 අඩු කිරීම 2 බලය 3 එකතු කිරීම 5 කියන එක ඇතුළත් කරාම ලැබෙන අගය නේද? අපි මේවා ගැටලු විදිහට විසඳුවා නේද? කවුද මේකේ මුලින්ම වැඩ කරන්නේ? 2 3 බලය කියන නේද? එතකොට 8 බෙදීම 2 ගුණ කිරීම 3 කියන එක තියෙනවා අඩු කිරීම 2 3 බලය 8 කියලා එනවා නේද? 8යි සර්. එකතු කිරීම 5. ඊට පස්සේ කවුද වැඩ කරන්නේ? බෙදීමයි ගුණ කිරීමයි දෙකක් තියෙනවා. දෙන්නම එක ලෙවල් එකේ. නමුත් මූලිකත්වයේ හම්බ වෙනවා වමේ ඉඳලා එනකොට පළවෙනි තැන. එතන 8 බෙදීම 2 4යි. ගුණ කිරීම 3 අඩු කිරීම 8 එකතු කිරීම 5. ඊළඟට සිද්ධ වෙන්නේ පැහැදිලිවම ගුණ කිරීම 12 අඩු කිරීම 8 එකතු කිරීම 5. මෙතෙන්ද සිද්ධ වෙනවා අඩු කිරීම මුලින්. එතකොට 12න් 8ක් අඩු වුණාම 4යි එකතු කිරීම 5. එතකොට උත්තරේ 9 විදියට හම්බ වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි උත්තරේ.
හරි රයිට්. එහෙනම් ඔන්න ප්‍රශ්න 40 කතා බහ කරලා ඉවර කරා. ගැටලු තියෙන කට්ටිය ඉන්නවා නම් කතා කරන්න. වෙලාවත් හරියටම පහමාර වුණා. ලබන සතියේ ඉස්කෝලවල ටර්ම් ටෙස්ට් එකක් තියෙන කතා බහක් යන නිසා අපි ලබන සතියේ දෙක කොටසේ ප්‍රශ්න කීපයක් කතා බහ කරමු. ඒ කතා කරලා ඊට පස්සේ PowerPoint වලටයි database පැත්තටයි අපි යමු. හරි. එහෙමනම් මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. ගැටලු තියෙන කට්ටිය ඉන්නවා නම් නතර වෙලා අහන්න. අනික් කට්ටිය ඩිස්කනෙක්ට් වුණාට කමක් නැහැ. හරි ගිහිල්ලා එන්න හැමෝටම good night. ලබන සතියේත් අපි ඔන්ලයින්ම තමයි හම්බෙන්නේ තමයි. හරි ගිහිල්ලා එන්න good night.